සරණයි සියලු දෙනාටම ප්‍රඥා නාලිකාවේ තවත් ඉදිරි පියවරක් තබමින් අද දින සිට විශේෂ ධර්ම සාකච්ඡා මාලාවක් අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම විශේෂ සාකච්ඡාවක් හැටියට අපි මේ හැඳින්වුවේ විවිධ කරුණු ඔස්සේ ධර්මයේ ගවේෂණය කරමින් සිටින අප බෞද්ධ සමාජය වෙත මෙම නිවන් මාර්ගය සඳහා පිවිසිය හැකි ඒ නිවන් මාර්ගය කුමක්දයි පහදා දීම මෙම වැඩසටහනේ ඒකායන අරමුණයි. ඒ සඳහා අප විශේෂ ස්වාමීන් වහන්සේ නමක් මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා අප සමග සහභාගී වීමට එකඟතාවය පළ කරා. විශේෂයෙන්ම උන්වහන්සේ මහා පරිමාණයේ ප්‍රසිද්ධියටපත් නොවුනත් උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ යෙදෙමින් මුළු ජීවිත කාලයම ඒ ධර්මයේ වෙනුවෙන් කැප කරමින් සිටින උන්වහන්සේ අපගේ විශේෂ ඉල්ලීම පරිදි විශේෂයෙන්ම මේ ධර්ම කරුණු පැටලුණු ධර්ම කරුණු කෙසේද මේ බෞද්ධයාට පහදා දීමේ ඒකායන අරමුණෙන් අපි කර බැගෑපත් ඉල්ලීම පිළිගෙන උන්වහන්සේ අප සමග මෙම ක්‍රියාදාමයේ මෙම සාකච්ඡා මාලාව කරගෙන යාමට යම් කිසි එකඟතාවයක් පළ කිරීමම අපි ලැබූ විශාල පිනක් විශාල ජයග්‍රහණයක්. ඒ නිසා උන්වහන්සේ කැමති නැහැ උන්වහන්සේගේ විශාල නම් උන්වහන්සේගේ ප්‍රසිද්ධියක් ලබා දෙන ආකාරයට නම් ප්‍රසිද්ධ කිරීමට ඒ නිසා මම මුලින්ම ඒ උන්වහන්සේව පාද නමස්කාර කොට වැඳ නම කිරීමට මම අවසර පතනවා. ඒ අපගේ කොස්සත්තේ ආර්ය විමල ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් අද දින සිට මේ වැඩසටහන මෙහෙයවීම සඳහා අප සමග සම්බන්ධ වී සිටිනවා. ස්වාමීන් වහන්සේ අවසරයි. ගරු ස්වාමීන් වහන්සේ අපිට බෞද්ධයෝ හැටියට මාද ඇතුළු සියලුම බෞද්ධයා මේ මොහොතේ යම් ගැටුම්කාරී තත්වයකට පත් වී සිටිනවා. මෙම බුදුන් වහන්සේ දේශනා කළ මේ උතුම් ධර්ම කරුණු යම් යම් ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා අවබෝධ කරගත් ආකාරයට විවිධ මතයන් ඔස්සේ මේක සමාජගත කිරීම තුළ බෞද්ධයා මේ මොහොතේ යම්කිසි අසරණ භාවයකට පත් වෙලා සිටිනවා කියලා අපි විශ්වාස කරනවා. මේ උතුම් ත්‍රිපිටක ධර්මයේ විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ මෙච්චර පැහැදිලිව මේ නිවන් මාර්ගය පිළිබඳ අවබෝධ කර ගැනීමට අපිට අවස්ථාව ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිලාභීන් වන මේ සියලු බෞද්ධයන් හට මේ මාර්ගයට කෙසේද මේ නිවන් මඟට ඇතුල් වී යුත්තේ, කෙසේද අපි මේ නිවන් මඟ වැඩි යුත්තේ, අවසානයේ මේ ආත්මය තුලදීම මේ නිර්වාණ මාර්ගය අවබෝධ කරගත යුත්තේ කෙසේද යන්න අපිට ගැටුම් සාගත තත්වයකට පත් වී සිටිනවා. ඔබ වහන්සේට මූලික ආරම්භයක් හැටියට මා ඔබ වහන්සේගෙන් යම්කිසි ධර්ම කරුණක් විමසා සිටිනවා. සම්මාස මම අස ඇති ආකාරයට මහා චත්තාරික සූත්‍රයේ දේශනා කරනවා මෙන්න මේ සම්මා දිට්ඨිය දෙආකාරයකට දේශනා කරමු කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ සම්මා දිට්ඨිය තුළ දසවස්තුක සම්මා දිට්ඨියත් මේ චතුස්ක සම්මා දිට්ඨියත් කියන මේ දැන් වදාමී කියලා උන්වහන්සේ අපිට දේශනා කරපු දේශනාවන් පැහැදිලි වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මේ දසවස්තුක සම්මා දිට්ඨියෙන් ඔබට යම්කිසි සම්මා දිට්ඨියකට පත්විය යුතුයි මේ ආර්ය මාර්ගයේ එමනල චතුස්තකේ අවබෝධ කරගන්නා තැනැත්තා කියලා. ස්වාමීන් වහන්සේ මේ දසවස්තුක සම්මා දිට්ඨිය තුළ අපි හැසිරිය යුතු ආකාරයේ අපේ ඉන්දියන් හැසිරිය යුතු ආකාරය යන පිළිබඳ විවිධ දේශන සමාජගත වෙලා මිනිසුන් සීල සමාධි ගුණයන් වඩමින් සිටිනවා. නමුත් ස්වාමීන් වහන්සේ බෞද්ධ අසරණ වෙලා කෙසේද මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න, කෙසේද මේ ආර්ය මාර්ගයට පිවිසී කියන ප්‍රශ්නාර්ථය මත බෞද්ධයා පැටලී සිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ යම්කිසි ප්‍රවේශයක් ලබා දෙමින් මෙම වැඩසටහන ක්‍රමානුකූලව පෙළගස්වා ගැනීමට ඔබ වහන්සේගේ අවධානය යොමු කරමින් මේ සත්වයාට මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් ඔබට ගිය ආර්ය සම්මාදිට්ඨිය නැත්නම් චතුස්තකය දකිනා සම්මාදිට්ඨියටපත් වෙන්නේ කෙසේද? මේ මාර්ගයට වැටෙනා වූ ආර්යයා
කෙසේද ක්‍රමානුකූලව මේ නිවන් දක්නා තුල නිවන් අවබෝධ කරගන්නා තුල මේ ගමන යාකේ කෙසේද යන්න පිළිබඳ ක්‍රමානුකූල විග්‍රහයක් කර දෙනෙමින් ඔබ වහන්සේගෙන් තා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ ඉදිරිපත් වුණු ගැටලුව මම හිතන්නේ බොහෝ දෙනෙකුට ඉතා පැහැදිලියි. මහා චත්තාරීසක සූත්‍ර දේශනාව අපේ සද්ධර්ම මාර්ගයේ හඳුන්වා දීම පිළිබඳව හිතලා බලනකොට හුඟක් පැහැදිලි වැඩපිළිවෙලක් නිර්දේශ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊටාම පහසුවෙන් හඳුනා ගන්නට ඉඩකඩ සලසලා තියෙන සූත්‍රයක්. එතකොට ඔකේ තියෙනවා ප්‍රශ්නයටම කෙලින්ම පිළිතුරු වශයෙන් කතා කරනවා. සම්මා දිට්ඨින් පහම් වික්කවේ ද්වයං වදා. මානෙනි මම සම්මා දිට්ඨිය ආකාර කොට කතා කරනවා කියලා. එක ආකාරයක් සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියන වචන වලින් විශේෂා දැක්වෙන සම්මා දිට්ඨිය. අනෙක් සම්මා දිට්ඨිය අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගයක් හැටියට පෙනෙන සම්මා දිට්ඨිය. ඉතින් මේ මොහොතේ මේ ආර්ය සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරනකොට අර සාසවා පුඤ්ඤ භාගය ගැන පුංචි නමුත් පැහැදිලි කිරීමකුත් කරන්න ඕන. සාසවා කියලා කියන්නේ මේ ආශ්‍රව සහිත කියන එක. පුඤ්ඤ භාගය කියලා කියන්නේ පින් පැත්තට නැඹුරු. උපදි වේපක්ඛා කියලා කියන්නේ මේ උපදි විපාක ගෙන දෙන සුළු. උපදි විපාක කියලා කියන්නේ දැන් අපි කියමු යහපත් වූ කර්මයන් කරන කෙනෙකුට ක්‍රියාවන් කරන කෙනෙකුට යහපත් වූ ප්‍රතිවිපාක ලැබෙනවානේ. ඒවා ලෞකිකයි. ඒ උපදි කියන එකේ තියෙනවා කාම උපදි කියලා උපදියක් ගැන කියනවා. එතකොට ඒ පංචකාම ගුණික අධ්‍යක්ෂින් ලෝකේ සෝපහස්යෙන් මිනිස්සු සත්වයෝ සැපතටපත් වෙන්නේ ඒ උපදි විපාක ශක්තියක් හින්දා. තව උපදි කියන වචනේ පාවිච්චි වෙනවා පංච උපාදානස්කන්ධ වලට. ස්කන්ධෝපදි කියලා කියනවා. ඉතින් ස්කන්ධ කියන්නේ මොනවද කියන එක ගැන ඉදිරියට පුළුවන් හැටියට සාකච්ඡා කරන්නේ. නමුත් දැනට නම් මතෙන් හරි මේ කියවෙනවා. එතකොට ඒ ස්කන්ධ කියලා කියන්නේ අපේ මෙන්න මේ ටිකෙන් හිතාගත්තම ඇති. අපේ ව්‍යවහාරික ජීවිතේ මොහොතක් පාසා ලබන අත්දැකීම් ක්‍රියාවලිය තුළ තියෙන ස්කන්ධ තරංග. රූප වශයෙන් අත්දැකීම් සමූහයක්, නේද? විඳීම් වශයෙන් අත්දැකීම් සමූහයක්, හැඳිනීම් වශයෙන් අත්දැකීම් සමූහයක්, චේතනා වශයෙන් එහෙම නැත්නම් සංස්කාර වශයෙන් අත්දැකීම් සමූහයක්, විඥාන වශයෙන් අත්දැකීම් සමූහයක්. ඔය පස් ආකාරයට තමයි මේ කවුරුත් මේ ලෝකේ අත්දැකීම් ලබන්නේ. එතකොට මේ කියන අත්දැකීම් ක්‍රියාවලියටම අන්තර්ග්‍රහණය වෙන ඇතුළත් වෙන සම්මාදිට්ඨියක් හැටියට තමයි අර සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියලා සඳහන් වෙන්නේ. කෙලෙස් සහිතයි උපදි විපාක සහිතයි. දැන් ඒක අවශ්‍යයි හැබැයි. නමුත් නිවන් පිණිස පවතින්නේ නැහැ. ඔය දසවස්තුක සම්මාදිට්ඨිය අපි වචන වශයෙන් විතරක් නිකන් නම් කරලා ඉවරයක් කරමු. ඔය අත්ති දින්නම් අත්ති චිත්තං දුන් දේ විපාක තියෙනවා. යාගේ විපාක යාගය කියලා කියන්නේ මේ ඉල්ලාගෙන එන කෙනෙකුට දුන්නක් යමක් දුන්නා විපාක තියෙනවා. අති හුතං කියලා කියන්නේ මේ යම්කිසි පුද පූජා වශයෙන් කරන දේවල් වල විපාක තියෙනවා. ඊළඟට
අති ඉනාතීත අති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාක. හොඳින් කරපු ඒවට කියන සුකට කම්ම කියලා. සුකත කම්ම නේද? නරක විදිහට කෙරිච්ච ඒවට කියන දුක්ඛත කම්ම කියලා. ඒවල ප්‍රතිවිපාකයක් තියෙනවා. කර්ම විපාක පිළිගන්නා මනස. එතකොට මේ අත්ති අයං ලෝකෝ මෙලෝ තියෙනවා පරලෝ තියෙනවා. ඒ කියන්නේ මෙලෝ ඉන්න කෙනෙක් මේ ගිහින් පරලෝ උපදිනවා. පරලෝ ඉන්න සත්වෙක් අපි අතරට එනවා. ඒ විදිහේ මේ ක්‍රියාවලියක් මේකේ තියෙනවා කියන්නේ. අත්ති මාතා අත්ති පිතා මව ඇත පියා ඇත නේ. ඒ කියන්නේ අපේ ගෞරවයට භක්තියට විශේෂ පිළිපැදීමකට ලක් විය යුතු මව්කමක් පියකමක් මේ ලෝකේ තියෙන්නේ කියන පිළිගැනීම. අනික තමයි අත්තිසත්තා ඕපපාතිකා කියලා කියන එකත් ටිකක් සංකීර්ණ තැනක්. ඕපපාති කියනකොට මේ ඔතන අදහස් වෙන්නේ අපි දන්නේ ඉතින් මේ මව කුසකින් එහෙම නැත්නම් ඒ කියන්නේ ජලාබුජ ක්‍රමයෙන් අණ්ඩජ ක්‍රමයෙන් උපදින අය ගැන ඉතින් අපි දන්නවා. නමුත් මේ බොහෝ සත්‍යෝ ඉන්නවා මේ සසර අධ්‍යාත්මයෙන් තලවල ඒ අය මෞර්ය සම්බන්ධතාවක් වුමනා කරන්නේ නැහැ. දැන් දේවකායිකව උපදින්නේ අන්න ඒ වගේ. අන්න ඒ විදිහේ ස්වභාවයක්. යම් යම් අය මේ භාවනා මාර්ග දියුණු කර ගන්නවා. අපේ බෝසතාණන් වහන්සේ පිළිබඳව පැරණි තොරතුරු තියෙන බුදු කෙනෙකුගේ අසුරක් නැහැ. නමුත් බණ භාවනා දියුණු කර ගන්නවා. ඒ බඳු අය මෙලෝ පරලෝ දෙක දැකලා ලෝකයට කියලා දෙනවා කියන පිළිගැනීමක් තියෙනවා. අන්න ඔය ටික මිනිස්සෙකුගේ අපි ඉතින් මිනිස්යා සම්බන්ධයෙන් දැන් ධර්මය අපි කතා කරනකොට මෙතනදී කතා කරන්නේ. මනුෂ්‍ය ජීවිතයේ මිනිස්සෙකුගේ යහපත් පැවැත්මට මේක හරි වැදගත්. ඉතින් ඔක බුදුරයන් වහන්සේලා නැති කාලවලත් දස ඔය කුසලයේ පවතින ඔය දස කුසලයේ තියෙනවා. ඒ නිසා සර සම්මාදිට්ඨිය තියෙන්න පුළුවන්. දස කුසලයේ කියනකොට ඒකටයි අයිති වෙන්නේ මොකද? හැබැයි මේකත් අපි පිළිගන්න ඕන දකින්න ඕන මේක බුදුහාමුදුරුත් අපේ බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන පදනම වශයෙන් දිනනවා නම් හොඳයි. අවශ්‍යයි කියලා. දැන් ප්‍රකට ගාථාවක් තියෙනවා ධම්මපදයේ වාචානුරක්ඛී මනසසු සානුත්. මේ වචනේ ආරක්ෂා කරගන්න ඕන. කායේන ච අකුසලන්න කෛරා කයින් අකුසල් කෙරෙන්නේ නැත්නම් ඔය කියන්නේ අර මේ දස කුසලයේ තමයි කියන්නේ. ඒතේ තයෝ කමපති විසෝදේ මේ කර්මපත තුන පිරිසිදු කරගත්තාම කරගත්ත එක්කෙනා ආරාධේ මග්ගං ඒසිප් පවේදිත බුද්ධ ආදී ඍෂිවරයන් වහන්සේලා විසින් දැනව දාලා නිවන් මඟට ආරාධනා ලැබනවා. ඒ කියන්නේ අර අකුසලයට වැටිලාම ඉන්න කෙනාට මේ වැඩේ අරඹන්න බණ කියනකොට මේ ධර්ම මාර්ගයේ සමහර විට පෙර සංසාරිකව වැඩුණු කුසලයක් ඇති තියෙනවා නම් පිබිදෙනවා නැත්නම් ඒක ගන්නෙ නැහැ. දැන් ඔය අපේ බුදුරජාණන් වහන්සේම නානා නොඑක අයට එහෙම දේශනා කළා තියෙනවා. සමහර කෙනෙක් ගන්න නැහැ. සමහර කෙනෙක් ඒක තේරුම් ගන්නවා. ඉතින් ওই විදිහේ ධර්මතාවක් තියෙනවා. ඉතින් ඒ තුල බුදු කෙනෙක් ලෝ පහළ වෙලා ලෝකයට නිර්වාණ මාර්ගයේ පිණිස සම්මා දිට්ඨිය කියලා දෙන්න වෙනවා. අරක පදනමක් හැටියට තියෙනවා නම් ඒ බඳු දැන් ඔය සංකදම සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තාම පස්සේ අර දස කුසලයේ හිටියට ආර්ය ශාවක කියන්නේ. නමුත් ඒ මත පිළිහිట్లా මේ සද්ධර්ම වැඩ පිළිවෙල පටන් ගන්නකොට ආර්ය ශාවක කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි එහෙමනම් දැන් හැරෙමු මේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන එකට. දැන් ඔය අර දස කුසලයට අයත් වූ සම්මාදිට්ඨිය දස කුසලයේ තියෙන අය ඉන්නේ සාමාන්‍ය සංජානාති කියන මට්ටමේ. ඔන්නකෙත් ඒකත් අපිට හොඳ පිවිසුමක් මේක තේරුම් ගන්න වෙනස. සාමාන්‍ය සංජානාති මට්ටම කියලා කියන්නේ ඒකට කියනවා සංජානන මට්ටම කියලා අපි කියනවා. සාමාන්‍ය අපේ මේ ඇහැ කන නැහැ දිවකය මන කියන ආයතන හයේ අධ්‍යක්ීම් ක්‍රමවලට සීමා වෙච්ච මනසක ඉන්නවනම් ඒ අය
සංජානන මට්ටමේ. ඔව් සංජානන මට්ටමේ. දැන් අපි ටිකක් ඔක හිතලා බලමු. දැන් යම්කිසි කෙනෙක් ඉන්නවා ධානලාභියෙක්. ඒ ධානලාභියා හැබැයි විදසුන් වුණත් දන්නේ නැහැ. අපේ සූත්‍රවල තියෙනවනේ දැන් බ්‍රහ්මජාල සූත්‍රය ගත්තාම අභිඥා අහිත අය තමයි බොහෝ දෙනෙක්. දැන් අපි කියමු ඒ යම්කිසි සමාධි මට්ටමක් උසස් තත්ත්වය සමාධිය අපි කවුරුත් දිනු කරගන්න ඕන එකක්. අපි ඒ සමාධියේ තියෙන තත්ත්වය ගැන මේ කියන්නේ සමාධිය දිනු කරගෙන ඒ සමාධි තත්ත්වය තුළ ඒගොල්ලෝ ඉන්නවා සමහරලාට ඒ සමාධියෙන් නොපිළිහි මේ ගියාම ඒ සමාධියට අදාළ වූ තලයක උපත ලබනවා. නැවත උපතක් ලබනවා. එතකොට ඒ උපත ලැබුවාම එයා ඒ සමාධි ශක්තියේ කුසල ශක්තිය ජවය කියලා අපි කියමු. ඇතිතා ඒ ඉඳලා ඒ චුත වෙලා සමහරලාට බුදුහාරෝ සඳහන් කරනවා. මේ නේව සත්‍ය නාලඤ්ඤ ආයතනට ගියේ කියලා ගැන තේරුම් කියනවා. ඊරෝමෙන් මිර යනවා කියලා කියන්නේ නැහැ. මොකද එයාට කර්ම චේතනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා නම් පරණ එකක්. ඒ වෙලේ සිද්ධ වෙනවා. නමුත් සසරේ සැරිසරන සසරෙන් මිදුණා කියන එකට අයිති නැහැ. ඒක අපි ගත්තේ තිරච්ඡානියෝනේ අපි ගත්තේ. වෙට්ටිවිසේ අපි ගත්තේ කියලා. අපාය දුක්ගත විනිපාතම් අපි ගත්තේ කියලා. ඒ වගේ තත්ත්වවලට වැටෙන්න ඉඩ තියෙනවා. ඒකේ තේරුම එතකොට මොකක් හරි දත යුතු විශේෂ දෙයක් තියෙනවා. ඒදී උන්ට ලැබුණේ නැති නිසායි. ඔබ කියන්නේ ඒ සංජාන මට්ටමේ ඉන්න කෙනෙකුට මේ තලයට දක්වා යා හැකියි. ඔව්. එතකොට ඔතන තියෙනවා නේද දෙයක්. ඔය හැම එකකින්ම තහවුරුනේ මොකද? මගේ කියන චින්තාව තහවුරු වෙච්ච කෙනෙක් නේද? තවසේම ධානාභිඥා ලබන්න ඕනේ සාමාන්‍යයෙන් පොදුන් ලෝක මට්ටමේ ගත්තාම හැම කෙනෙක්ම මගේ කියන චින්තාවේ තමයි ඉන්නේ. ඒක තමයි සාමාන්‍ය සංජානන මට්ටමට අයිති එක. එතකොට මගේ චින්තාව කියන එක මේ තුල එයා ඉන්නකොට එයාට සැපතක් හැටියට පේන්නේ දැන් මේ පේනවා මේ මනුෂ්‍ය ලෝකේ නම් දැන් ඉන්නේ කාර්ය අමාරුයි මේකේ දුක වැඩි කාම සංඥාවට වඩා අර විදිහට රූපාවචර අරූපාවචර සංඥා බොහොම උස්ම අභික්ඛන්තතරයි පනීතතරයි කියලා තියෙන්නේ. ඒ නිසා ඒව තමයි පරමෝත්කෘෂ්ඨ සැපත කියලා ඒගොල්ලෝ හිතනවා. එතකොට අර අත්ත අරෝගෝ පරම්මරණ ඒ හේතු වෙන්නේ ආත්මය සම්පූර්ණයෙන්ම නිරෝග වුණා මරණයෙන් මත්තේ කියලා ඒකට රැවටුණා. ඔන්න වෙච්ච දේ. ඒ කියන්නේ නිරෝගී වුණා කියලා කියන්නේ දැන් සසරේ දුක මොනවාක්වත් නැහැ. අපි කතා කරන මේ ලෙඩ දුක් ගැන හිතන්නේ ආරෝග්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් දැන් මේ තාමත් කතා කළේ බුදුහාරෝගිය මග නෙමෙයි මේක යන්න ගිහලා අනිත් අයට වැරදිච්ච රූපය. ඉතින් ඒ නිසා අපේ බුදු පියාණන් වහන්සේ අපට මේ දුන්නා සම්මාදිට්ඨියක්. ඒ සම්මාදිට්ඨියට තියෙන වචන ටික තමයි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගාවේ. ඒක ආර්ය සම්මාදිට්ඨියක කිව්වා අනාශ්‍රව සම්මාදිට්ඨියක් කියලා කිව්වා ලෝකෝත්තර මාර්ගාංගයක් වන සම්මාදිට්ඨිය කියලා. දැන් එතකොට ඒ සම්මාදිට්ඨිය මොකක්ද කියලා තමයි බලන්න ප්‍රයෝගික තියෙන විශේෂණ පොත ටික. ඉතින් අපි කිව්වේ මේ විස්තරය අපි හොයාගන්න ඕන. දැන් මේ ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා අපි ටිකක් හොයලා බලන්න ඕන. දැන් අපේ බුදුරජාණන් වහන්සේ මෙතන මේ ගිහි පැවිදි ભેදයක් මෙතෙන්ද දැම්මේ නැහැ. මේ ප්‍රඥාව අපි කවුරුත් හඳුනා ගන්න ඕන. දැන් අපි හිතලා බැලුවොත් එහෙම ගෘහස්ත ජීවිතවලටත් එක්ක දේශනා කරපු බණකින් අරගමුකෝ. මේ කතා කරන්න ලේසි වෙන්න. දැන් බොහෝ ප්‍රකටයිනේ ගිහි ජීවිතයට කියන බණක් හැටියට යග්ගපද සූත්‍රය. නේද? දීඝජාන කෝලිය පුත්‍රයා අහන ප්‍රශ්නයකට. මොකක්ද ඇහුවේ? ඉතින් මේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි අපි ඉල්ලා හිටීමක් කළේ. අපි ඉතින් ගිහි උදවිය පංචකාම ගුණේ භුක්ති විඳගෙන ඉන්නේ. දරුවන් නිසා බාධක වුණු සයනයක තමයි අපි නිදාගන්නේ පුත්තු සම්භාව සය රාජාවසාන. ඊළඟට කාසික චන්දනම් පච්චනුගෝ ඔය කසි දේශයෙන් ගෙන අපු සඳුන් ආදී දේ අපි පරිහරණය කරන මේ සපවත් ජීවිතයක පෝමනා කරන දේවල් වෙන්නේ නැති මේ කාලේ. ඊළඟට මාලා ගන්ධ විලේපන ආහාරයම විමල් ගන්ධ විලෝණ ආදී දේවල් දානවා. ඊළඟට කියන කරුණු
ටිකේ හතරේ තියෙනවා සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියලා. දැන් සද්ධා සීල ත්‍යාග කියන ඒවාත් දැන් සෑහෙන දුරට දානවා නේද? ශ්‍රද්ධාව හැබැයි ශ්‍රද්ධාවත් හරියට තේරුම් ගත්තම ප්‍රඥාව එනවා ඒක. අපි ශ්‍රද්ධාවත් වරදුනා අපට. අපි ශ්‍රද්ධාව කියලා හිතාගත්තේ ඉතින් සාමාන්‍ය ඉතින් අඳුන් කුරු සුවඳටත් ඉතින් හිතට පහන් වෙනවනේ. බෝපත්සල වෙනකොට, බෞද්ධ කුටි ලෙල දෙනකොට එහෙම නේද? ඒකත් ශ්‍රද්ධාව. මේ මට්ටමට තමයි ශ්‍රද්ධාව. ඕක ගිහිල්ලා පිරිසකට ආපුවම පස්සේ අපූර්වට ඔළුව වහන ඕක කියලා තියෙනවා. මේ අපි මේ වග්ගපජ සූත්‍රය කියවම පස්සේ මේ ගෘහස්ත ජීවිතයට විශේෂ කොට දේශනා කරපු සූත්‍රයක් නේ. එතකොට දීඝජානකෝලී පුත්‍රය බුදුහාමුදුරන් වහන්සේගෙන් ඉල්ලා හිටින කාරණාව ඒකයි නේද? මොකක්ද ඉල්ලන්නේ? මේ අපි ඉතින් ගිහි ජීවිත ගත කරන්න මයන්බන්තේ ගිහි කාමභෝගී. උත්ත සම්බාධ සයන අජ්ජහවසම අපි දරුවන් හින්ද බාධක වුණු ඇඳක තමයි නිදාගෙන ගිහි ජීවිතේක මූලික ලක්ෂණ නේද? අනික කාසික චන්දනම් පච්චව භූමි ඉතින් ඒ කාලේ සෝපහසු දිවියට අවශ්‍ය අංගෝපාංග බොහෝ විට ගෙනාවේ කසී රටින් තමයි. ඒවා එයින් ගෙනාවු සඳුන් ආදී දේ පරිහරණය කරනවා. මාලා ගන්ධ විලේපන ධාරය, මල් ගන්ධ විලුන් ආදී දේවල් අපි දරනවා. ඊළඟට රන් රිදී ආදී දේ ඉවසනවා. ඒවා පිළිගන්නවා, රන් රිදී පළදිනවා. ඒ බඳු කාම්භෝගී තත්වයක ඉන්න අපිට මෙලොවත් පරලොවත් වැඩසැලසෙන විදිහේ අනුශාසනාවක් ස්වාමීනි අපිට කරන්න කියලා. ආන්ගේ අනුශාසනාව ඉල්ලා සිටි අවස්ථාවේදී බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරේ නෑ ඔය ලයිස්තුව නම් අයින් කරන එක හොඳයි ඉස්සලාම කියලා. ඒක යන්න ගියෙත් නෑ. එතකොට මේක තේරුම කොච්චරම මේ මනුෂ්‍ය ජීවිතේට මේ ධර්ම කිට්ටු කරන්න ඉඩ තියෙනවද කියන එක. එහෙම නොකිය උන්වහන්සේ එහෙම කිව්වේ නැත්තේ නොකිය මේ හිත නරක වෙනවට නොකිය හිටියනේ ඒක ගෘහස්ත ජීවිතයේ මේ සද්ධර්ම මාර්ගයේ හරියට තේරුම් ගත්තාම ගෘහස්ත ජීවිතයේ පංචකාම ගුණයත් එක්ක ඒ කියන්නේ දරුපෞල්කාරය වශයෙන් සකෘදාගාමී ගුණයත් පිළිපින් කරන්න පුළුවන් සාසනයක් නේ. නමුත් අපිට මේ කරුණාකාරණාවල් පැහැදිලිවලා තියෙන ආකාරයේ අඩුපාඩුව නිසා බුදුහාමුදුරුවෝ වදාළ යම් දෙයක් තියෙනවා නම් ඒ දේ අපිට ක්‍රියාත්මක කරන්න මේ ජීවිතේ විශාල වශයෙන් අපි වෙනස් කරනවා. බුදුහාමුදුරුවෝ වෙනස් කිරීම බලාපොරොත්තු නෙවෙයි. අර කලින් කතා කරපු දස කුසලේහි හිතියොත් දස වස්තුක සම්මාදිට්ඨිය හිතියොත් ඒ ඇති ඉතුරු ටික කතා කරනවා. එතන ඒ පදනමයි ඕන කරන්නේ වෙනවා. මූලික වෙතෙන්ට මූලික එතෙන්ටයි එන්න ඕන කරන්නේ. එතකොට එතනදී උත්සාහයෙන් වීරයෙන් යමක් හම්බ කරලා ආරක්ෂා කරගන්න ඔය කතන්දර ඒ ටික බොහෝ විට අපි අහන නිසා අපි යම් උන්වහන්සේ සම්ප්‍රායික අර්ථය පිණිස ඒ කියන්නේ මරණින් මත්තට දුගතියට නොවැටෙන්න නිවන් මොහොනවර ස්ථිර වෙන්න අපි මොකද නිකම්ම දුගතියට නොවැටී ඉඳීමක් නෙමෙයි මේ නිවන් මාර්ගය තුල එක්ක නිවන් මාර්ගය තුල එතනදී උන්වහන්සේ කතා කළා සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියලා ගුණ හතර. එතනිනුත් මේ ඔය ප්‍රඥාව කියන එකට තමයි මෙතන අපි දැන් වැඩි තැනක් දෙන්නේ කතා කරන්නේ. නමුත් ශ්‍රද්ධාව වැදගත් නැහැ කියලා අපි හිතන්න ඕන නෑ. ශ්‍රද්ධාවට බුදුහාමුදුරන් වහන්සේ විශේෂ තැනක් දීලා තියෙනවා. ඒ නිසා ඔය සද්ධර්ම මාර්ගයේ කියවෙන තැන්වල මෙන්න මෙහෙම තියෙනවා. දැන් ශ්‍රද්ධාව බලගතු කරගෙන නිවන් මාර්ගට බැස්ස කෙනාට කියනවා සද්ධා විමුක්ත කියලා. සද්ධානුසාරී කියන්නේ සද්ධානුසාරී යන්නේ එතනින් තමයි. ඊළඟට ප්‍රඥාව ප්‍රබල කොටගෙන බලගතු කොටගෙන නිවන් මාර්ගට බැස්සේ කෙනාට කියනවා දිට්ඨප්පත්ත කියලා. සමාධි ගුණයෙන් සෑහීමකට පන්නෝයි. නමුත් සමාධිය පාදක කරගෙන නිවන් මාර්ගට බහින එක්කෙනාට කියනවා කාය සති කියලා. වචන තුනක් තියෙනවා නිවන් මාර්ගට බැස්ස අයගේ. වෙන කරලා මොකද ඒ අයගේ වැඩි තියෙන ඉන්ද්‍රියන්ගේ ස්වභාවය. ඒ ඉන්ද්‍රිය කියලා කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා නේද? ඔය හැම එකම සද්ධාවෙන් පටන් ගන්න ප්‍රඥාවෙන් ඉවර වෙනවා නේ. ඒකයි මෙතනදී අපි කතා කරන ශ්‍රද්ධාව බුදුහාමුදුරන් වහන්සේ කතා කළ ශ්‍රද්ධාව ප්‍රඥාවත් එක්ක අත්දැකීම එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව විස්තර කළේ සත්තු හෝති සද්ධාති තථාගතස්ස බෝධිහිං කියලා.
ඉතිපි සෝභගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා අපි ඔය ප්‍රකටව කවුරුත් දන්න බුදුගුණ ඒ ටික හැබැයි නිකන් කටපාඩමින් නෙවෙයි ඊට වඩා දෙයක් ඒකට අවබෝධය. එතකොට තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන සුළු මනසකට පැමිණෙනවා. එතකොට ඒ අවබෝධය අදහන සුළු මනසකට පැමිණෙන්න නම් නිකම්ම බෑ ටික ටික හරි තේරෙන්න ඕන. තේරෙනකොට තමයි තේරෙන ටික මේව නිරවුල් නොතේරෙන හරිය ගැනත් මට දැන් ශ්‍රද්ධාව කියන්න පුළුවන්. මොකද ශ්‍රද්ධාව හැමතිස්සෙම ප්‍රඥාව මොකද යම් යමක් ගැන ප්‍රඥාව තියෙනවා නම් එතෙන්ට අමුතුවෙන් ශ්‍රද්ධාව ඕන කරන්නේ ශ්‍රද්ධා පිටනවා නෑ. දැන් අර චිත්තග්‍රෝපීතුමාගෙන් දවසක් ඇහැවලු නිකාණ්ඨනාථ පුත්ත විතක්ක ਵਿਚාර නැති සමාධියක් තියෙන අය ඒ සමාධිය ඇත්ත එහෙම එකක් තියෙනවයි කියලා ඔබ අදහනවද කියලා. ඔය අදහයි සද්ධාහසි කියලා මේ වචනේ තියෙන්නේ ඒ අර මේ සද්ධාවට තමයි ඒ ක්‍රියාපදයක් හැටියට කියන්නේ. ඉතින් තමන්ගේ ගෝල පිරිසත් ඉස්සහදී මේ අහන්නේ. ඉතින් චිත්තග්‍රෝපීතුමා මතක් කරාලු මේ නෑ මම ඒක අදහන්නේ නෑ කියලා. එතකොට මේ නිගණ්ඨනාථ පුතුමා මේ ගෝල පිරිසට කිව්වලම පේනවනේ ශ්‍රමණ බව ගෞතමීගේ ගෝලයෝ. උන්වහන්සේ කියන්නේ මොකද්ද කියලා පිළිගන්න. හරි. thank you අදහන්නේ නෑ කියලා කිව්වේ. එතකොට චිත්තග්‍රෝපීතුමා කියනවා නෑ ඉතින් මම අදහන්නේ නෑ කියලා කිව්වේ මට ඒක දැන් අදහන්න දෙයක් නෑ. මට දැන් ඒ ගැන ප්‍රඥාවක් තියෙනවා ප්‍රත්‍යක්ෂයි. විතක්ක ਵਿਚාර නැති සමාධිය අත්දකින්නවා. ඒ වගේ මේ නිතරම ප්‍රඥාවට ගියන් පස්සේ ශ්‍රද්ධාව වමනා කරන්නේ. නමුත් ප්‍රඥාව සහ සමාධිය වගේම මේ ධම්මග ආරම්භ කිරීමේ ප්‍රබල වටිනාකම ශ්‍රද්ධාවට දීලා තියෙනවා. ඒ නිසා තමයි ඔය ධම්මගේ මුල්ම පුද්ගලයන් දෙන්නෙක් ගැන කතා වෙනවා සූත්‍ර දේශනාවල ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියන. ඒ ශ්‍රද්ධානුසාරී කියන එක ගැන කතා කරන්නේ ඒක තමයි. ඉතින් මම හිතනවා අපිට ඒවා පිළිබඳ සවිස්තරව මතු සාකච්ඡා කරන්න තියෙනවා කරුණා. දැන් එතකොට එහෙනම් අපි එතකොට සද්ධා සීල පැහැදිලි සීල ඡාග කියන්නේ දන් දෙන එක. දැන් මම යන්නේ ප්‍රඥාවට. මොකද එතනනේ දැන් අර අනාශ්‍රව වූ සම්මාදිට්ඨියක් හැටියට ආර්ය සම්මාදිට්ඨියක් හැටියට බුදුහාමුදුරන් වහන්සේ අගය කළ සම්මාදිට්ඨියට උවමනා කරන කරුණු ටික තමයි උතන තියෙන්නේ. මූලික පැහැදිලි කිරීම. ඉතින් උතන තියෙනවා වාක්‍ය කොහොමද සූත්‍රයේ තියෙන්නේ. දැන් මේ කාරණේ මම ගන්න දාන හේතුව මොකද ওই කාරණේ නොයේ තැන්වල තියෙනවා. නමුත් මම මේ වග්ගපජ්ජ සූත්‍රයෙන් අරගන්නේ දීඝජානු කෝලිය පුත්‍රයාටත් එක්ක නෙවෙයි කියන්නේ. එතකොට ඒක ගේපැවිදි පිළිසටම විවෘතයි මේක. එතනදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ ඉද වග්ගපජ්ජ කුලපුත්තෝ පඤ්ඤාව. මේදී කුලපුත්‍රයේ වග්ගපජ්ජය කියලා අපතන්නේ දීඝජානටයි. මේ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. කොහොමද? උද්දය අත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛේ ගාමය. මනමින් දුක් කෙලවර කිරීමට උවමනා කර නිබ්බේධික පඤ්ඤාවක් ඇටියට. ආර්ය ප්‍රඥාවක් ඇටියට. මොකද්ද මේ පෙන්눔 කරන්නේ? උද්දය අත්ත ගාමිනී පඤ්ඤා. උද්දය සමුදය නිරෝධ. උද්දය අත්ත. දැන් මෙතෙන්ට එන්න එපා. සමුදය නිරෝධ ක්‍රියාවලිය දැක්ක කෙනෙකුට තමයි මේ කාරණාව වැටහෙන්නේ. එතකොට මේ කාරණාව දැක ගැනීම පිණිස තමයි බුදුහාමුදුරුවෝ වහන්සේ මේ කාරණේ පැහැදිලි කරන්නේ මේ ආකාරයෙන්. දැන් මොනවද මේ සමුදය වෙන්නේ? දැන් මේකේ අපි ඉස්සෙල්ලා කතා කළා සාමාන්‍ය සංජානාති මට්ටමේ ඉන්න අයගේ ස්වරූපේ නේ. දැන් අපි මෙතනදී බුදුහාමුදුරන් වහන්සේ විශේෂ වචනයක් පාවිච්චි කරනවා අභිජානාති කියන මට්ටමට එන්න වෙනවා. විශේෂ නුවණකින් බැලීම කියලා කියනවා මේකට. විශේෂ නුවණ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි කියනවා යෝනිසෝ මනසිකාර කියලා. දැන් යෝනිසෝ මනසිකාර කියන එක වුණත් අපි කතා කරන්න ගියාම පාවිච්චි කරනවා සරල කරන්න කියලා. ඉතින් නුවණින් මෙනෙහි කිරීම කියලා විතරක් කියනවා. ඒක නරක නැහැ. නමුත්
එතනදී අපිට තරම් පැහැදිලි වෙන්නේ නැහැ මොකද මේ නුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ. ඊළඟට අපි බලන්න ඕන මේ වචනේම විශ්ලේෂණය කරලා. එතකොට අපිට පේනවා යෝනිසෝ මනසිකාර. ප්‍රභවස්ථානයේට සිත තබලා මෙනෙහි කරන එකට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාර. දැන් මොනවයි ප්‍රභවස්ථානෙද කියලා තියෙනවා ප්‍රශ්නය. දැන් අපි මෙන්න මේ ටික තේරුම් ගන්නවා. මේක මේ සංකීර්ණ පටලැවිල්ලක් ඇති කිරීමක් නෑ මෙතන. බුදුහාමුදුරුවෝ හරි නිර්වුල් කරලා දීලා තියෙනවා. අනවශ්‍ය දේවල් වලට පටලැවෙන එක නැති කරලා මෙන්න මේ ටික දකින්න කියලා. දැන් බුදුහාමුදුරන් වහන්සේ කාලෙත් නොඑක් දිනාට නොඑක් ප්‍රශ්න තිබුණා. ඇවිල්ලා බුදුහාමුදුරන් වහන්සේ අහනවා. සමහරලාට අහන්නේ මොනවද දන්නවද? අතීතේ ගැන නොයෙක් තොරතුරු නොයෙක් දේවල් අනාගතයෙන් ඒවහනවා. දැන් ඔය සූල සකුළුදායි සූත්‍රයේ තියෙනවා. ඒගොල්ලොත් බලාපොරොත්තු පරිබ්‍රාජකෙක් කියන්නේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණු දේ තමයි මේ ආත්මය පරම අරෝග තත්වයකට පත් කරන්න පුළුවන්. ඒ අය අර ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර කියන අකුසලයන්ගෙන් වැළකීලා කිසියම් අර ආගමික පිළිවෙත් කොටසක් සම්පූර්ණ කරගෙන යනවා. ඔච්චරයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් මේ පරම වර්ණය කරා යනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉහළම තැනට යනවා කියලා නේ කියන්නේ. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ දවසක් කියනවා ඉතින් ඔය පරම වර්ණය කියන්නේ මොකක්ද හැබැයි? ඒ අය මොකද කරන්නේ? නැවත නැවතත් පරම වර්ණය කරා යනවා කියන නිසා පරම වර්ණය කියලා දෙන්න. ඉතින් හරි වැඩේ නෙමෙයි. මේක දැන් මේක කතාව දිග ඇදී යනවා නිසා උත්තරයක් හම්බෙන්නේ නැහැ. දැන් මට නම් කිය හැකි දැන් අපි කියමු බුදුහාර පොඩි නිදසුන් දෙක තුනකුත් පෙන්නනවා. දැන් අපි කිව්වොත් දැන් රාත්‍රී කාලයේ තරු බබලනවා නේ. ඉරුවේ පායනකොට තරු බබලිල්ල ඉවරලා සූර්යයා බබලනවා නේ. අන්න ඒ වගේ නිදසුන් මාලාවක් පෙන්නනවා. ඒ පෙන්නන සඳහන් කරනවා. ඉතින් මේ දැන් ඒ විදිහට පෙන්නන පරම වර්ණය දැන් ඕන දැන් ඔය මොන ආලෝකයකින්වත් අඳුරු නොවන මේ නිෂ්ප්‍රභා නොවන මොකක්ද කියලා පරම වර්ණයක් කියන්නේ. ඒක උඩ බුදුහාරෝ සාදා කරන මොනවද ඔය කියන්නේ? ඕක හරියට නිකන් මේ අර මේ රටේ මේ රටේ ඉන්න ලස්සනම ජනපද කල්යාණිය බලාපොරොත්තු වෙන කෙනා හැබැයි යා කවුද කියන්න දන්නේ නැහැ. නම දන්නෙත් නැහැ. බ්‍රාහ්මණද ශාස්ත්‍රීයද වෛශ්‍යද සුද්ධ දන්නෙත් නැහැ. උසද මිටිද දන්නෙත් නැහැ. කළුද සුදුද දන්නෙත් නැහැ. මොනවත්වත් දන්නේ නැහැ. නමුත් ලස්සනම කෙනා කියලා හිතින් හිතාගෙන ඉන්න වගේ කතාවක් නෙවෙයි කියලා බුදුහාමුදුරන් වහන්සේ බොහොම සරල ක්‍රමයෙන් මේ කාරණේ පෙන්වනවා දාන. ඉතින් ඒ විදිහට සඳහන් කළා. හරි. ඉතින් දැන් බුදුහාරෝ දැන් මෙයා පූර්වාන්තයෙන් කතා කරන්නත් බුදුහාරෝ එතනදී මෙයාට අත්වශයෙන්ම අතීත සංසාර කතන්දර අතීත අනාගත බුදුහාරෝ මෙන්න මෙහෙම වචනයක් උතන තිත්තතු කුප්පන්තෝ තිත්තතු අපරන්තෝ අපිච උදායි තිත්තතු කුප්පන්තෝ තිත්තතු අපරන්තෝ ඉති ඉමස්වෙන් සති ඉදං හොති ඉමස් උප්පාදා ඉදං උපජ්ජති ඉමස්වෙන් අසති ඉදං හොති ඉමස් නිරෝධා ඉදං නිරුද්ධති කියලා කියනවා. අනේ ස්වාමීනි මට පූර්වාන්ත තේරෙන්නේ නැහැ. ඕක තේරෙන්නේ නැහැ. අපරාධ තේරෙන්නේ නැහැ. ඔය කියපු එක තේරෙන්නේ නැහැ. මොකද අන්‍ය දෘෂ්ටික, අන්‍ය රුචික, අන්‍ය ආචාරවාද වලට ගියාම වෙන වැඩි. මේක පේන්නේ නැහැ. ඉතින් මේකේ තියෙන්නේ වැඩි දෙයක් නෙවෙයි. අපේම අත්දැකීම් ලෝකේ. මෙතෙන්ට යන්න ඕන අපේම අත්දැකීම් ලෝකේ. දැන් මේ කාරණේ කතා කරනකොට මට ඊටම පහසු නිකන් මම හරි හිතට හරිම වැඩිච්ච තැනක් තියෙනවා. මම ඒක නැවත නැවතත් කියන කාරණාවක්. ඒක මෙතනදි කියවට කවන්නේ නැහැ. මොනරුත් වුණත් මෙතනදී නම් තාම කිව්වේ නැහැ. ඒයි කියන්නේ මේකයි. හේමක කියන මානවකයා බුදුහාමුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ඒ කියන්නේ ඒක පුරාවෘත්තයක් තියෙනවා දිගට. ඒක මම හිතන්නේ විස්තර කර කාලය ගත කරන්න උනා නැහැ දැනට. එයා අහපු ප්‍රශ්නේ මේකයි ස්වාමීනි මේ බුද්ධ ශාසනය ඇරෙන්න මට කවුරු හරි යමක් කිව්වනම් ඒ කියපු හැම කෙනෙකුම මට යමක් කතා කළා නම් කතා කළේ ඉති ආසි චාසි කියලා මෙසේ විය කියපු කතන්දර.
අතීතයේ තුන. ඉති භවිෂ්‍යති මෙසේ වන්නේ කියලා අනාගත කතා. දැන් හොඳට ඔයාලා බලන්න ඔය බොහෝ ආගමික ශාස්ත්‍රවරු කතා කරලා තියෙන්නේ මෙසේ විය මෙසේ වන්නේ කියකුවමයි කතා කරන්නේ. මෙසේ දෙවියන් වහන්සේ වැවිය මෙසේ අවසානයේහි සදාකාලික ස්වර්ගයේ උපට හිමි වේ. කොහොමද කියන්නේ? මනුස්සයාට තේරුම් ගන්න තරක් නැහැ. අදාගෙන ඉන්න විතරයි පුළුවන්. එහෙම වෙයි කියලා නිකන් සිතුවිල්ලක ඉන්නවා. ඉතින් හරි අසරණයි. අනේක දැක්කාම මොනව කරන්නද ඉතින් ඕක තමයි ඇති. අපිට උනත් ඇත්ත වශයෙන් බුදුහාමුදුරන් වහන්සේ මේ සත්‍ය නොකියවන අපිට මෙහෙම කතා කරන්න බෑ. ඉතින් කොහොම හරි ඔන්න අපේ බුදුහාමුදුරන් වහන්සේගේ මෙයා ඉල්ලා හිටිනවා ස්වාමීනි ඔය හැම කතාවකින්ම මට සිදුුනේ අතීතයේ හෝ අනාගතයේ වේවා. ඒ හැම කතාවකම මට මගේ තර්කයේ වැඩිච්ච එක විතරයි. සබ්බන්තං තක්ක වඩනවා. ඒ හැම එකෙම තර්කයේ වැඩි. නිකම් පරිවිතර්ක වැඩිනවනේ. හිතා ගන්න බෑ පරිවිතර්ක ජාලයක තවත් හිතනවා. ඊළඟට සබ්බන්තං ඉතිහිතියක්. ඒ ඔක්කොම නිකන් මෙසේ විය මෙසේ වන්නේ කියන කතන්දරනේ. ඕක හරියන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි මට කියලා දෙන්න ස්වාමීනි. දැන් පංචමේ ධම්මමක්ඛාස. ස්වාමීනි මට ධර්මයක් දේශනා කරන්න. තණ්හා නිඝාතන තෘෂ්ණාව බැහැර කරපු මුනිවරයන් වහන්සේ මට ධර්මයක් කියලා දෙන්න. යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසප්තිකං. යමක් දැනගෙන සිහියෙන් හැසිරෙන්න. සිහියෙන් ක්‍රියා කරන්න. තරේ ලෝකේ විසප්තිකං. ඒම ක්‍රියා කරනකොට මේ ලෝකේ විසප්තිකං තෘෂ්ණාව ක්ෂය වෙලා යනවා. එවැනි ධර්මයක්. කොච්චර ලස්සනද බලන්න ඒ වචන ටික. යං විදිත්වා සතෝ චරං. අනේ අපි කාටත් ඕනම වචනයි. හැබැයි යම් කියන එකේ යමක් කියන එකේ තියෙනවා හරියම ගන්න ඕන. යමක් කියනකොට අපි ඒකෙත් බය වෙන්න දෙයක් නැහැ. අපි නොදන්නා දේවල් කරා යන්න වෙන්නේ නැහනේ. අපිම දන්න අපේම අත්දැකීම් ලෝකයට අපි සීමා වෙනවා. ඒ සීමා වෙනකොට ඒකෙන් අදහස් වෙන්නේ ඒ අත්දැකීම් ලෝකයේ යථා ස්වභාවය දකිනවා කියන එකයි. ඒක විශේෂ නුවණින් තමයි යෝනිසෝ මනසිකාරයෙන් තමයි දකින්න වෙන්නේ. ප්‍රඥාවෙන් දකින්න වෙන්නේ. එතකොට මේ උද්‍යත්තගාමිනී පඤ්ඤා කියන නමනේ දාලා බුදුහාමුදුරුවෝ අර දීර්ඝඥාන පොඩි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී ඔන්න ඊටාම ලස්සනට මේ කාරණාව කියලා දෙනවා. මෙන්න මෙහෙමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉද දිට්ඨ සුතමත විඤ්ඤාතේ සූපිය රූපේසු හේවක. චන්දරාග විනෝදනං නිබ්බාන පද මච්චපං. ඉද දිට්ඨ සුතමත විඤ්ඤාතේ. මෙහිදී දිට්ඨ කියලා කියන්නේ දකින සම්බන්ධය. සුත කියන්නේ දැක්කම. මොත කියලා කියන්නේ නැහැයි දිවයි කයටයි නම් නිමිති වෙච්ච දැනෙන. විඤ්ඤාත කියලා කියන්නේ මනසට නිමිති කරනවා. ඔයිට වඩා දෙයක් නෑ නේද? අපි අත්දැකීම් ලෝකයේ ඔය පානේ ඔය හයනේ සියල්ලම ඇතුළත් වෙනවා. ඔක්කොම සියල්ල කියන එක කියපු ඉන්නවා ඒක ගැනත් කියනවා දැන්. ඉතින් ඔය ටික ඉද දිට්ඨ සුතමත විඤ්ඤාතේසු ප්‍රිය රූපේද. එතකොට ප්‍රිය රූපය හොයන්නේ ඔතන ප්‍රිය රූප කියලා කියන්නේ ප්‍රිය රූපය කියන එක නෙමෙයි ප්‍රිය ස්වභාවය. ප්‍රිය ස්වභාව කියන එක තමයි ප්‍රිය රූපේ කියන වචනේ අදහස්. ප්‍රිය ස්වභාවය ඇති ඇහැට පේන දේ. ප්‍රිය ස්වභාවය ඇති කනට ඇහෙන දේ. ප්‍රිය ස්වභාවය ඇති නැහැ දිව කයට දැනෙන දේ. ප්‍රිය ස්වභාවය ඇති සිතට සංකල්පනාවකින් දැනෙන. ඒක ශබ්ද රූප ගන්ධ රූප කියලා ගත්තොත් නේවත් නේ. රූප ලෝකයක්. ශබ්ද රූප 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 එහෙම නැත්නම් වර්ණ රූප. ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප කිව්වොත් හරියයි. එතකොට මේ අත්දැකීම් ලෝකයට තමයි ප්‍රිය ස්වභාවයක් අපි බලාපොරොත්තු වෙන්නේ. ඔය පහෙන් කොහොම හරි ප්‍රියශීලීව හැමදාටම කඩාකප්පල් නොවන සතුටක ඉඳ ලැබේවා කියන පැතුම තමයි කට්ටියම ඉන්නේ. ඉතින් දහසක් නයින් සංකල්පනා භවම මේවා ගොඩ නගනවා කඩා බිඳ වැටෙනවා. ඔක තමයි සසර හැටි. ඉතින් ඒ නිසා දැන් ඔය
බුදුහාම දෙවියන් සහිත ලෝකයාම බලාපොරොත්තුනේ මේ ওই ටික තමයි. මොකද්ද? මේ ඔතන තියෙනවා මේ රූපා සද්ද රස ගන්ධ පස්සා ධම්මා කේවලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඔක්කොම ඔච්චර තමයි කියලා හිතාගෙන තමයි මේ දෙවියන් සහිත ලෝකයා මේ. මනුස්ස දෙවියෝ සියල්ල. මිනිස්සු කියන්නේ අන්තිමට සතුත් එහෙම තමයි තියෙන්නේ. ඔය තරම් මේක අනිත් කෙනෙකුට කියන්න තරම් අදහස් වුණ වෙලා නැති වුණාට ඒ තුල තමයි සතුට පාන්නේ. දැන් මෙන්න මේ ප්‍රිය ස්වභාවයේ චන්ද්‍රාගයේ යම්කිසි කෙනෙක් ශ්‍රී කළොත් නිබ්බාන පද මච්චුත නැන් ආපසු නොගිලිහෙන නිවන එය නිවනක් කියලා ඉවරයි. මාර්ගයක් කියලා වෙල බුදුහාරෝ එක ගාථාවෙන් නිවනක් කියලා ඉවරයි. ඔන්න ඔය සරල තැන අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ අපිව මේ විශ්වයේ දහසක් විෂයක් ක්ෂේත්‍ර අධ්‍යයනය කරලා ඒවල රස්තියාදු වෙලා ඉන්න කියලා කියන්නේ නැහැ. දැන් බුදුහාමුදුරන් වහන්සේ සියල්ල කියලා කියපු එක දැන් මතක් වුණානේ කලින් නේද? ඒ නිසා ඒකට උත්තරයක් කියලා හිතුවා. සබ්බ සූත්‍රය මම හිතන්නේ දන්නව නේද මේ වෙනකොට? මහත්මයා දන්නව නේද? මහත්මයා දන්නවනේ නේද? නෑ අපි එන එක කතා කරමු. සබ්බං කෝ භික්ඛවේ දේශිසාය. මහණෙනි මම සියල්ල යන කුමක්ද ඔබලාට දේශනා කරන්නේ. කිංච භික්ඛවේ සබ්බං මොනවද මේ සියල්ල කියලා කියන්නේ? චක්කුංචේව රූපං අසස් රූපය. සෝතංච සද්දා කනස් ශබ්දය. ගානංච ගන්ධය නාසය ගන්ධය. ජීවහාච රසං දිවත් රසය. කායෝච පොට්ටප්පා කයත් පහස. මනෝච ධම්මාච මනසත් ධම්මා. අයංචිත වික්‍රේ සබ්බම් මෙන්න මහණෙනි සියල්ල කියලා කියනවා. සියල්ල කියලා කියන්නේ. බුදුන් දේශනා කරපු සියල්ල. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරන දේශනා. මේ සියල්ල. ඊළඟට ඒකේ තවදුරටත් උන්වහන්සේ සඳහන් කළා. අහන්නේ යම්කිසි කෙනෙක් කියනවා නම් යෝ භික්ඛවේ එවං වදෙය. යම්කිසි කෙනෙක් කියනවා නම් මෙන්න මෙහෙම. අහමේතං සබ්බම් පච්චක්ඛාය. ඔය සියල්ල මොනවද? ඔය සියල්ලනේ මම ඔය ඔක්කොම අයින් කළා හිටන් මම වෙන සියල්ලක් කියනවා. අඤ්ඤං සබ්බම් පඤ්ඤපේසාය. වෙන සියල්ලක් මම දන්නවා. ඒක කියන්නයි කියලා හිතන්නේ. තස්ස වාචා වතුරේ වස්ස. ඒක වචන මාත්‍රයක් පමණයි කරයි. දැන් වචන මාත්‍රාව කියන්නේ එයා ඒ කියන එකේනා තමයි එයාගේ මොකක් හරි මනස්ගතයක් තියෙනවා නම් තියෙන්නේ. හැබැයි එයාටත් මනස්ගතයක් මවා ගන්න තියෙන මනෝද්වාරයෙන් ඒකට. අර කියන කරුණකින් ගවේෂණය කරලා හොයාගත්ත එක නෙමෙයි මනෝද්වාරය. අර සියල්ල ඇතුලේ තියෙච්ච තව කොටසක්. පුට්ඨවචන සම්පායය කියලා කිව්වේ ප්‍රශ්න කළාට ප්‍රතිපාදනය කරන්න බෑ ඒක. යුක්ති සහගත සහේතුක ප්‍රතිපාදනයක් කරනවා කියලා කියන්නේ ඒක ඔප්පු කොට කතා කරන්න බෑ. විදියක් නෑ ඒක. ඒක නිසා අර වචන මාත්‍රයක්ම තමයි. ඒ නිසා තව එකක් උදාහරණයක් දෙන්නවා. උත්තරීච විඝාතං ආපජ්ජේ. මතු වෙහෙසටදපත් වේ. අතිරේක වෙහෙසකටදපත් වේ. විඝාත කියන වෙහෙස ඇයි? නොදන්නා නොතේරෙන මොකක් හරි දෙයක් ගැන නෙමෙයි කියන්න හදන්නේ. ඉතින් කියාගන්න බෑනේ. ඒ වෙහස විතරයි. සංකිස හේතු මොකද ඒකට හේතු කවරේද? යතහාතම් බික්ක යවිසයස්. අපේ විශේෂ සම්බන්ධතාවයෙන් අයිති නැති මොකක් හරි ඒක මානසිකත්වයක් කිව්වොත් ආය මොකද මනසින් හරි මැව් එකක් වෙනවානේ නේද? මොකක් හරි කියමුකෝ. අපේ මනසට විශේෂ නොවුණු දේ ගැන අපිට කරදර වෙති වෙන්නේ නැහැ. මොන අපි දැනගන්න ඕන කරන දේ. දවතුම් ස්වාමීන් වහන්සේ ඒ වචන කීපේ මොකද මේ මෑතකදී මේ සියල්ල කියන එක ඔබ වහන්සේ දේශනා කරපු මේ සබ්බ සූත්‍රයෙන් ඔබට යම් අය විග්‍රහ කරන්න ගිහිල්ලා ඔළුව කැක්කුමයි ඉස කැක්කුමයි දත් කැක්කුමයි පිළිකාවයි මේ සියල්ල ඇතුළත් කරගෙන ඇතුළත් වෙනවා ඔබ වහන්සේ කිව්වා වගේ අර කරුණු 6 ඇතුලේ ඒකක් තියෙනවා. නමුත්
ඒවා වෙනම විග්‍රහ කරන්න ගොස් තවත් පැටලිල්ලක් තියෙනවා ගරු. දැන් මේ කතාවෙන් පේනවනේ බුදුහාමුදුරුවෝ පටලවාලා දැමිලි අඩු නෑ ඉවත් කරලා මේ ශ්‍රාවකයාට සරලව ජීවිතේ නුවණින් දැකලා නුවණින් මේ තමන්ගේ ජීවිතේ ධර්මානුකූල වැඩ පිළිවෙලකට උගුණා මාර්ගයෙන් මේ දේශනා කළා. අර හේමකගේ ඉල්ලී වෙනුත් පේනවනේ නේද? යම් විදිත්ව සතුටක්. දැන් එතකොට අපි කවුරුත් දන්නවා අපේ සලායතනික අත්දැකීම් ලෝකේ තමයි අපිට තියෙන ලෝකේ. එහෙනම් බාහිර ලෝකයක් නැද්ද කියලා කෙනෙක් හිතනවා නේ. බාහිර ලෝකයක් නැහැ කියලා බුදුහාඳුරු කියන්නේ. බුදුහාඳුරන් වහන්සේත් මේ දිගපළල මහා දැවැන්ත විශ්වය ගැන දන්නවා. හැබැයි බුදුහාඳුරු ආනන්ද හාමුදුරුව වරක් ඔය ගැන විමසපු අවස්ථාවක මම ඒකත් කියන්නේ බුදුහාමුදුරන් වහන්සේගේ ආකල්පය කියලා දෙනවා නේද? මම දන්නේ අපි උන්වහන්සේ බැහැර කරේ නෑ. බැහැර කරන්න දෙයක් නෑ ඉතින්. නමුත් උන්වහන්සේ මෙන්න මෙහෙම කතා කළා. දැන් අපේ ආනන්ද හාමුදුරුව දවසක් ඇහැව්වා මේ ස්වාමීන් වහන්සේ මට දවසක් දේශනා කළා මෙන්න මෙහෙම කතාවක්. මේ සිකී බුදුහාමුදුරන් වහන්සේගේ කාලේ අභිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බඹලෝ ඉඳලා මෙලෝ ඉන්න භික්ෂුන් වහන්සේලාට ඇහෙන්න ආරබත නික්කමත යොන්ජත බුද්ධ ශාසනය කියන ගාථාව දේශනා කළා. ඉතින් මේ ආනන්දහාමුදුර අහන්නේ ඔබ වහන්සේට කොච්චර පුළුවන්ද කියලා. ඉතින් බුදුහාමුදුර මේක වැඩි කතා කරන්න කැමති වුණේ නැහැ මේක ගැන. උන්වහන්සේ සඳහන් කළේ ඕක මේ ඔය ශ්‍රාවකෙක්නේ තථාගතවරුන්ට ගොඩක් පුළුවන් ඊට වඩා පුළුවන්. එතනින් නතර කරන්න දෙන්නේ නැවත නැවත. මොකද මේ අර ගොඩක් පුළුවන් නම් ඒ පුළුවන් වෙන්නේ කොච්චර කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. කොච්චර පුළුවන්ද කොහෙද එච්චර මේක දිගපළල හොයාගන්නත් හිතෙනවනේ. ඉතින් ඒ නිසා නැවත තුන්වෙනි වතාවටත් ඇහුවෙන් පස්සේ ආනන්ද මේ කාරණේ ගැන මට නිහඬ වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩම නැති දෙයක් නෙවෙයි. නමුත් ඒ කාරණේ ওই විදිහෙන් සාකච්ඡා වෙලා අපේ ධර්ම සාහිත්‍ය සටහනේ තිබීම හරි ශ්‍රේෂ්ඨයි. අද කාලේට හරිම අපිට ප්‍රයෝජනයි. ඉතින් උන්වහන්සේ සඳහන් කළා මේ සහස්‍රදාන ලෝක ධාතු කියන්නේ ඔක සූර්යන් කෝටි සූර්යන් දහසකගේ විශ්වපතය කරන මේ තමයි අපේ ඉන්න මේ චක්‍රවාතයේ ගමන් කරන්නේ. දහසක විශ්වපතය. ඒ වගේ විශ්වපත ඒ වගේ දහසක් ද්විසහස්‍රේ මජ්ක්‍ධිම ඒ වගේ තවත් දහසක් 30000 මජ්ක්‍ධිම ලෝක ධාතු. ඉතින් බුදුහාරෝ යනවා හරි දැවැන්ත විශ්වයක්. තවත් තියෙනවා තව චක්‍රේ දිගට යන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරන් වහන්සේගෙන් ඊළඟට අහනවා හැබැයි ඔබ වහන්සේ කොහොමද ඒ ශබ්ද නිකුත් කරන්නේ ඉතරයත්? අපි සාමාන්‍යයෙන් දන්නවනේ මේ විද්‍යුත් තරංග ක්‍රමයකින් නම් පුළුවන්. ඒත් ඉතින් මේ මම හිතන්නේ මේ තප්පරයට සතකම 1,86,000 වේගිනු පුළුවන් වෙයි කියලා මේ හරි මේ මොකද දැන් අපි නම් මේ කරන යන්ත්‍ර සූත්‍ර අනුසාරයෙන් නේ නවීන විද්‍යාව ඒ සම්බන්ධතාව තියෙනවා. ඊට පස්සේ එකකින් අපි නැවත අරක ඊට වඩා දෙයක් බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද මම පළමු ආලෝකේ නිකුත් කරමි දෙවෙනුව ශබ්දේ නිකුත් කරමි වචනේ නිකුත්. එතකොට මොනවා හරි මේ වාතද්වනිය සලකාගෙන කතා කරපු සංනිවේදන ක්‍රමයක් නම් නෙවෙයි බුදුහාමුදුරන්ට තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝගේ ඒ සංනිවේදන ක්‍රමය අපිට ඕනේ නැහැ. මොකද අපිට උන්වහන්සේ වචනයෙන් කියපු ගණ කියන්න පුළුවන් කෙනෙක් සම්භාෂිත ඒ ප්‍රශ්නේ වුණා නෑ. ඉතින් කොහොම හරි මේ වගේ විශ්වාස. නමුත් ඕක අපිට බුදුහාමුදුරුවෝ අකමැත්තෙන් ඒක කතා කළේ නේද? එතකොට ඕක නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන දේ මේ මහා දැවැන්ත විශ්වයක නෙමෙයි. අපේ සලායතනික අත්දැකීම් ලෝකය. මේ සලායතනික අත්දැකීම් ලෝකයේ තුල තමයි අපේ අවබෝධය, අපේ වැටහීම, අපේ රැවටීම්, ඇලීම්, ගැටීම්, රැවටීම් සියල්ලක්ම තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ මේක තවදුරටත් ඔය සීමා කරපු තැනක් තියෙනවා හොඳට කියපු දෙයක්. රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා එක සාකච්ඡා කරන අවස්ථාවේදී මේ ඉමස්සිංයව ව්‍යාමමත්තේ කලියවරේ සුසංඤ්ඤේ සමානයි. මේ පඹයක් පමණ වූ ශරීරයේ සංඥා සහිත මනස සහිත. ඒ වචන දෙක අවශ්‍යම තියෙන නැත්නම් නිකන් මල කඳක් වෙනවා. මේක කලියවරේ
ඒ සවිඥානික කොට සංඥා සහිත මනස සහිත මේ කයි ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිච්ච ලෝකේ පරම ලෝකෝ ලෝකෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ ලෝකවන්තේ ලෝකෝති උච්චති කියලා අහපස්සන් තියෙනවා එතකොට අසත් රූපය චක්කු විඥානය චක්කු සංපස්සය චක්කු සංපස්සය වේදනාව කියන්නේ අතිපත්ත ලෝකෝ ලෝක පඤ්ඤාති ඔය තියෙන ලෝකේ පරම එතකොට ඒකේ තේරුම අපේ කල්පණයට හසු වෙච්ච තැන තමයි ලෝකේ. ඇයි එහෙම කියන්නේ? ඒකට පිටස්තර එපාද? බුදුහාමුදුරන්ට මේ පිටස්තර දේ විස්තර කර මිනිස්යාව සත්‍යයව මේ රත්යාදු ගන්නවන්න ඕනේ නැහැ. උන්වහන්සේට උවමනා කරන්නේ යම් තැනක දුක ඇති වුණාද? දුක නෙවෙයි කාරණාව. දුක ඇති වෙනවද? ඒ ඇති වෙන දුක කියලා දෙන. දුකයි සමුදය වෙන්නේ. දුක සමුදය වෙන්නේ ආයතන සම්බන්ධතාව. අසත් රූපයත් සම්බන්ධ වෙනකොට තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. ඔය අපේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහය ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මෙතන. තමයි අපි අර කලින් පොඩ්ඩක් මතක් කළා බුදුහාමුදුරන් වහන්සේ වදාළ අර සකුළුදායි පිළිවෙජයට මතක් කළේ ඉමස්සින් සති ඉදවත. ඉති ඉමස්සින් සති ඉදවත. මේ ඇති කල්ලි මෙය වේග. මේක අතීතයට අයිති වැඩකුත් දෙයක්ුත් නෙමෙයි අනාගතය පිළිබඳ දෙයක්ුත් නෙමෙයි දැන් මේ සිදුවෙන්නේ. සිදුවෙන කොටයි සිදුවීමත් එක්කයි අපි දැනගන්නේ. ඉමස් උප්පාදා ඉදන් උප්පජ්ජති. මේ උපන් කල්ලි මේක උපදී. ඉමස්සින් අසතු මේ නැති කල්ලි මේ නැත ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. මේ නිරුද්ධ වීමෙන් මේද නිරුද්ධ වේකේ. මෙන්න මෙතන තමයි අපේ බුදුරජාණන් වහන්සේ වදාළ හේතුඵල න්‍යාය සාකච්ඡා කරන්නේ. ඔකට කියනවා ඔය ඉමස්සින් සති ඉදන් හෝති ධර්ම න්‍යාය තමයි හේතු ප්‍රත්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ න්‍යාය. ඒ න්‍යාය භාවිතා කරලා බුදුරජාණන් වහන්සේ අපේ දුක ගැන කතා කරනවා. එතකොට තමයි අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංඥා උපාදාන වල ජාති ජරා මරණ කතාව එන්නේ. එතකොට මේක තමයි පටිච්ච. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙනකොට මේ සම්මාදිට්ඨිය කියලා දැන් දසවස්තුක සම්මාදිට්ඨියේදී හිටියේ කොහොම කෙනෙක්ද? දිගින් දිගට මම සංසාරිකව ඉන්නවා කියන හැඟීම නේද? මම කරනවා මම විඳිනවා නේ? දැන් අත්‍යවශ්‍යයෙන් අපි කවුරුත් ඉස්සලා ඉන්නේ එතන තමයි. කවුරුත් ඉන්නේ එතන තමයි. ඒකේ ප්‍රතිඵල තමයි මේ අපි ලබන්නේ කියලා. දැන් සෝ කරෝති සෝ පටිසංවේදීති කියන තැන තමයි ඉන්නේ. කරන්නාම විඳි. බුදුහාමුදුරන් වහන්සේ වදාළ ඔක දෘෂ්ටියක්. මොන දෘෂ්ටියද? ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙන ඕක තමයි තේරුම් ගන්න අමාරු මේ. ඒ නිසා අර මේ සෛද්ධාන්තික කරුණු පැත්තකට යන්නේ නැතුව අපි සලායතන පැත්තෙන්ම කතා කරමු ඉස්සර වෙනවා නේද? මොකද නැත්තම් මගේ සෛද්ධාන්තික පැත්තට ගියාම කට්ටියට අමාරුයි. දැන් අපි කාටත් තේරෙන දේ තමයි දැන් මම සාමාන්‍යයෙන් නිකන් ඔය යම් එක කතා කරනවා. අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න තමයි ඔබ දිගින් දිගට පැමුණු එක්කෙනෙක්ද? එහෙම නැත්නම් මොහොතක් පාසා සකස් වෙමින් පවත්නා ක්‍රියාකාරීත්වයේ ඒ කියන්නේ මමත්වයේ අරගත්ත මම කියන සංඥාව අරගමුකෝ. මම දිගින් දිගට තියෙන එකක්ද? එහෙම නැත්නම් මොහොතක් පාසා මම නැවෙනවද කියලා. දැන් මහත්තයාගෙන මේ ප්‍රශ්නේ අහුවොත් මොකද හිතෙන්නේ? දෙතියන් ස්වාමීන් වහන්සේ දැන් අපි යම් කිසි ඔබ වහන්සේලා වගේ අසුරක ඉන්න නිසා සෑම මොහොතක් පාසාම නැවෙනමවක්. දැන් මම ඕක අහලා බලුවා තාම මේ ගැන කතා කරන්න දන්නේ නැති කෙනෙක් වෙන්නේ. එයා කල්පනා කර ඉඳලා කියනවා මේ මොහොතක් පාසා නැවෙනවා. කොහොමද එහෙම කිව්වේ? එයා කලින් කියවලා නැහැ කොහෙන්ද? මොකද අන්න ඔතන තමයි අර හැම පුද්ගලයා තුළම ප්‍රඥාවේ බීජය තියෙනවා.
මේ බීජයට පිබිදෙන්න ඉඩක්කුයි ඕන කරන්නේ. පසුබිම. පසුබිම ඕන කරන්නේ. දැන් අපි ඒකට අවස්ථාව දුන්නම අපූර්වට ඒක එනවා. ඒක සැරයක් මට මතකයි. ආවන අවුරුදු 14ක විතර ළමයි. හරියට ඒ උත්තරේ කිව්වනේ. ඒක කොහොමද කියන්නේ කියලා. මම මේ දැනගෙන හිටියද මේක? නෑ. ඉතින් අපි හිතනවා ඉතින් මේක මේ ප්‍රශ්න දෙකයි නෑ මේකද කියලා ඉතින් එකක් හරි ගියා මේ අර කනාබල්ලන් ගන්න ක්‍රමයට හරි ගියා කියලා කියන්නත් පුළුවන් ඕනලා. නමුත් මට ඉතින් ඒ වෙලාවේ හිතන මේක කිරා බලන්න නැති යා. නමුත් දිගින් දිගට ආපු එකක් කියනකොට මේක තමයි හරියන්න ඕන කියලා හිතුණා යාට. ඔන්න ඔතන තමයි අපේ ප්‍රඥාව පුරුදවා ගන්න තියෙන්නේ. ඔය උද්‍යත්ත කියන එකත් වළංගු වෙන්නේ එතකොටනේ. ඒ සම්මාදිට්ඨිය මේක ආර්ය සම්මාදිට්ඨියක් වෙන්න එපා නේද? ඊළඟට අපේ මේ මොනවද මේ උදේ වෙන්නේ සමුදේ වෙන්නේ? දැන් අපි දන්නේ අපි කයක් තියෙනවා හිතක් තියෙනවා නේ. දැන් කය අපි ඉතින් හිතාගෙන ඉන්නවා උපන්දාය නම් තියෙන කය නෙයි කියලා. නමුත් මේ වෙනකොට කෝටි ප්‍රකෝටි වාර සංඛ්‍යාවක් මේක පරිවර්තනය වෙලා ඒක භෞතික සිද්ධියක් ඈ. නමුත් මට මගේ කය දැනෙන්නේ කොයි වෙලාවද කියලා හිතලා බලන්නකෝ. දැන් අපිට වැඩි වෙලා තියෙන හැමතිස්සෙම කයට අපි වසඟ වෙලා ඉන්නේ හින්දා කය තියෙනවා දැනි ඉන්නවා. මට පේන හැටියට අපිට නිින්ද ගිය වෙලාවට තමයි කය ගැන දන්නේ නැත්තේ. හරිද? ඒකේ තේරුම සිත් පහළ වුණේ නැත්තම් සිතින් ඇල්ලුවේ නැත්තම් කය තියෙන බව දන්නේ නැහැ. ඇහැරෙනකොටම අහුණානේ. ඒ කියන්නේ දැන් අපි කායිකව තමයි කයට මේක බැඳිලා දිනවා. මේ බැඳිච්ච එක කොච්චරද කියනවනම් කයම තමයි මම කියන සිතිවිල්ලෙත් ඉන්නවනේ නුඹ දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක අවස්ථාවක දේශනා කළා මේ කය ආත්මයයි මමයි කියලා හිතනවට වඩා මේ විතන එක හැබැයි හොඳයි කියලා කිව්වා. හිත මමයි ආත්මයයි කියලා හිතනවට වඩා මේ මොකද දැන් හිතේ අනිත්‍යතාව පේන්නේ නැහැ නේ කට්ටියට. කය පේන්නේ. නමුත් වේගයෙන් වෙනස් වෙන්නේ මොකද හිත? නමුත් හිතේ වේගය නෙමෙයි පේන්නේ. ඒක හිතින් මං ඉන්නවා කියලා නේ හිතන්නේ. ඒ කය හැබැයි කය නම් වෙනස් වීම කොහොම එහෙම ඊට වෙන්නේ අපිට නේ. ඒ නිසා දැන් අපිට අවුරුදු 10ක් 15ක් 30ක් නොදැක හිටපු කෙනෙක් එක පාර අඳුර ගන්නවා නේ. හරි මට දැන් මතකයි කියලා. ඒ විදිහේ තියෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කළා මේ කය ආත්මය කියලා හිතුවත් කමක් නැහැ කියලා. ඒ කමක් නැහැ කිව්වේ කය ආත්මයක් නිසා නෙමෙයි. සිතාත්මයක් කියලා හිතනට වැඩිය. මොකද අරකින් බේර ගන්න අමාරුයි. කය ආත්මයක් කියලා හිතුවගත් හිතන එක නෝ බේර ගන්න ලේසියි නේ. ඒ නිසා දැන් හුඟක් උනේ ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිතෙන් යම් අත්දැකීම් අත්දකලා දැන් මම ආත්ම පරම ආත්ම තත්ත්වයේ ස්පර්ශ කරනවා කියලා වැවටිච්ච කෙනෙකුනේ. දැන් අපිට උනත් දැන් හිතෙන්නේ දැන් මම උපදිනකොට මට පොඩි කාලේ මතක තියෙන්නේ ඉස්කෝලේ ගියා ඇති නේද? මේ ඉගෙන ගත්ත ඇති. ආවල ගියා මේ අත්දැකීම් ලැබුවා. ඒ අත්දැකීම් ලැබුවෙත් මම මේ දැන් ඉන්නෙත් මම. ඔය තියෙන්නේ නේද? මනසින් අපි ඒ විදිහට අත්දැකීම් කොට ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කළා මේ මොහොතක් පාසා මේ සකස් වීම සිදුවෙන ධර්ම න්‍යාය වශයෙන් ඉමත්ෙන් සති ඉදං හෝති කියන ධර්ම න්‍යාය වශයෙන් අපි සිතිවිලි ලෝකේ කොහොමද ගොඩනගන්නේ කියලා. නිතරම උපාදාන ස්කන්ධ සිතිවිලි ප්‍රවාහයක් නේද? ඉතින් ප්‍රවාහයක් කියන කොටත් අපි නාමපදයක් දාලා නෙදීන්නේ. නේද? නාමපදයක් දාපුවාම එකපාරටම නිකන් ගල් වුණා වගේ එකක් වෙනවා. මොකද නාමපද වශයෙන් අරගෙන තියෙන්නේ ක්‍රියා මාත්‍රා. ඔන්න ඔකයි තේරුම. නාමපද වශයෙන් අරගෙන තියෙන්නේ ක්‍රියා. නමුත් අපි නාමපද බවට පත් කරගත්තාම ඒවා ස්ථිරසාරව දිගට තියෙනවා කියන සංඥාවල තමයි ඉන්නේ. පැවැත්මක් පිළිබඳ මනසක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සතියක් විවේක සමාධි සුවයෙන් ඉඳලා ලෝකේ දිහා බලලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කළා කියලා අපිට ලෝකෝලෝකන සූත්‍රයේ උදාන පාළිය අපිට හම්බ වෙනවා.
අයං ලෝකෝ සංතාපජාත රාගේ ද්වේෂේ මෝහේ නිසා මේ ලෝකයා මාතු තැවීමකටපත් වෙලා ඉන්නවා. පස්සපරේතෝ ස්පර්ශයට ගැටි වෙලා ඉන්නවා කියලා ඔන්න වචනයක් අපිට හම්බුණා අපිට කතා කරන්න ඕන පස්සපරේ. ඊළඟට රෝගං වදති අත්තතු ආත්ම වශයෙන් මේ රෝගයක් ලෙඩක් තමයි මේ මම කියලා මේ අල්ලගෙන තියෙන්නේ. රෝගය කියන්නේ කායත් රෝගයක් නෙවෙයි ගණ්ඩෝ රෝගෝ කියලා නම් කරපු දැන් තියෙනවනේ. ඊළඟට යේන මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤත. යම් ආකාරයෙන් ලෝකේ නොඑක් අද්දකින් ළමකින් සිටිවිලි මවනවාද මවන සිටිවිල්ල එය එයින් අන් අයුරකට වෙනස් වෙමින් පවතින්නේ හරියට නිකන් දැන් එකක්ව සමුදේ වෙලා අනෙකක්ව නිරුද්ධ වෙන වේගයක් තමයි බුදුහාමුදුරන් වහන්සේ දැක්කේ සිටේ වේගය. ඒක නිසා උපමායක් සුකරන මේක උපමාවක් කරන්නත් අමාරුයි. ඒ තරම් වේගවත් එක. එතකොට ඒ කියන්නේ ඔතනද වේගවත් වෙන්නේ ඒ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය. අපි එතෙන්ට එමු හිංසරේ රෝගං වදති අත්තතෝ යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. අඤ්ඤතා වෙනවට තමයි අපලන්නේ. අඤ්ඤතා භාවී භවසත්ත්ව ලෝකෝ භවපරේ. මේ ලෝක තමන් හිතා ගන්න අල්ල ගන්න මඤ්ඤණා කරන හැම එකම ටට්ටක් ගාලා අන් අයුරකට යන ලෝකයක අඤ්ඤතා භාවී වන ලෝකයක පැවැත්මට ඇලී සිටිනවා භවසත්ත්ව. මේ අනිත්‍ය භාවයකට යන ලෝකයක සත්‍යය ඇලෙනවා. නිත්‍යත්වය බලාපොරොත්තු දැන් මට මතකයි එක්කෙනෙක් මේ ළඟදී දවසක් ඇඟේ අසනීපතක් අනේ ස්වාමීන් මේ ඇඟ නිකන් මගේ නෙමෙයි වගේ කියලා කිව්වා. ඔක මගේ නෙමෙයි තමයි. නමුත් ඒක එයා දන්නේ නැහැ. නායකයෝ තුම්හක නාඤ්ඤයන් කියලා තියෙන්නේ. ඒක දැනගෙන කිව්වා නෙමෙයි නමුත්. නෙමෙයි. නමුත් දැන් එයා දන්නේ නැහැ. ඒ නිසා මේක මගේ විය යුතුයි. නමුත් දැන් මගේ නෙමෙයි වගේ වෙලා. අනේ ඒක එයා බලාපොරොත්තුනේ මේක මගේ. මේක මගේ. නමුත් දැන් මට මගේ නෙමෙයි විදිහට තියාගන්න වෙලා මේ වෙලා තියෙන එක මට ඕන හැටියට නෑ කියලා නෙවෙයි කිව්වේ. එතකොට අර භෞතික වෙනස් වීම. ආන්න හරි. එයා ඒක දැක්කේ දුකකින් දැක්කේ. මොකද මේ ප්‍රඥාවෙන් දැක්කම කොච්චර ආලෝකයක්ද නේද? දුකකින් දැක්ක නිසා එයා අඳුරක ඉන්නේ. අඤ්ඤතාභාවය. භවසත්ත්ව පැවැත්මටම ඇලිච්චලා. භවපරේතෝ පැවැත්මක්ම අපේක්ෂා කරන ඊට ගැතිව. භව මේවා අභිනන්දති. පැවැත්මම කැමති අභිනන්දනය කරයි. පරණ වෙනව දකින්න නෙවෙයි, ඒක ක්ෂය වෙනව දකින්න නෙවෙයි කැමැත්ත තියාගන්න. පවතිනවා දකින්න. ස්වාමීන් වහන්සේ භව සත්ව කියන්නේ මේ පවතින බවක් පවත්වාගෙන යාමට ඇති කැමැත්ත. අන්න හරි. අනේ. භව මේවා අභිනන්දති යදපි නන්දති තම්බව. එතකොට ඒ පවත්වාගෙන යන්න තියෙන කැමැත්ත ඉතු නොයි කියන බයක් වෙනවා. මේ නිසා බයයි. යස බයද තම දුක. ඒ නිසා දුකයි. දැන් කෙනෙක් අපි අතරින් වියෝ වුණාම දුක් වෙන්නේ දිගින් දිගට හිතිය යුතු තිබුණා. ඇයි මේ තරම් ඉක්මනට මේ මොහේ? නමුත් එයා මේ ගිහින් තියෙන අවුරුදු 80ක් ඉඳලා. ඒ තවදුරටත් මේ අපි අතට නොහිතිය කියලා ඉදාම හිතනවා. මේ විදිහේ තියෙන එක නේද? එතකොට ඔන්න ඔය ධර්මතාවක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ මෙන්න මේ පිණිසයි භව විපහානාය කෝ පනිදම් බ්‍රහ්මචර්යම්. මේ සසුන් ප්‍රතිපදාව කුමක් පිණිසද? පැවැත්මට රැවටීම අයින් කරලීම පිණිස. භව විපහාන භව එතකොට නමුත් මේ භවයේ කොහෙද තියෙන්නේ? අපේ මනසේ තමයි අපි හදාගෙන තියෙන්නේ. භව උපාදානයේ යම් තැනකද භව එතනයි. උපාදාන පත්‍ය භව. අපි මොහොතද අපි කියමු මෙහෙම මේ ගීතයක් අහනවා කියලා. බොහොම මිහිරි ගීතයක්. දැන් මේ ගීතය සාමාන්‍ය විනාඩි 3මාරකින් 4කින් ඉවර වෙනවා. දැන් මේ හරි ආස්වාදයෙන් දැන් අහගෙන හිටියට ඉවරුණා නේ. ඉතින් එතන තියෙනවා ගොම්මසක්. මේක පවතිනවා දකින්න තමයි. බලාපොරොත්තු. මෙන්න මේ தત્ත්වයේ ඉදිරියේදී බුදුහාමුදුරන් වහන්සේ අපට කියලා දුන්න මේක නිතරම පුදේ අත්ත බව දැනගන්න. සමුදය නිරෝධ බව.
ඊළඟට අපි බලමු දැන් අපි ලෝකයේ අත්දකින්නේ ඇහින්නේ කනින් නැහැ දිවෙන් කයෙන් මනෙන් ආයතන කියන්නේ අපි ඒකට ඉන්ද්‍රිය කියලා කියනවනේ ආයතන කියන වචනේ විශේෂ ප්‍රයෝගයක් අපේ බුදුහාමුදුරන් වහන්සේ. මොකද මුළු ලෝකයේම අපි සංස්කරණය කරන්නේ කොට තමයි ආයතන ක්‍රියාවලිය. ආයතන ක්‍රියාවලියකට බැඳුනාම තමයි. එතකොට ආයතන වෙනකොට අජ්ජත්තික ආයතන 6යි කියෝ බාහිර ආයතන 6යි. ඇසත් රූපයත් අන ආයතනය. කන ශබ්දයත් අන ආයතන. නාසයත් ගන්ධයත් දිවත් රසයත් කයත් පහසත් මනසත් ධම්මත්. දැන් අපි දැනගන්න ඕන මේ අපි හැමතිස්සෙම අත්දකින්නේ අපි හිතාගෙන ඉන්නවා තියෙන දෙයක් දිගින් දිගට ඉන්න කෙනෙක් හැටියට මේ ලෝකය අත්දකිනවා කියලා. එතකොට භවයට බැඳිලා නෙමෙයි කාන්නේ. දැන් ලෝකේ මොනවා තිබුණත් අපි නිකන් අස්වැසිල්ලට එහෙම කියමුකෝ ඈ මොනවා තිබුණත් මම දන්නේ මට සමුදේ වන දේ විතරයි නේද? පැහැදිලිව මෙච්චර. මගේ ඇහැට පෙනෙන්නේ, මගේ කනට ඇහෙන්නේ, නාසයට දිවට කයට දැනෙන්නේ. දැන් ඕකටත් මම කල්පනා කරා මේ මන් දන්නේ මේ කතාව කොයි විදිහෙන් අනවශ්‍ය ලෙස යම් පැති වලට යනවද කියලා. නමුත් ඉතින් කොයි දේ ධර්මයෙන් අන්තර්ගත නිසා මම බය නැතුව කියන්නේ. දැන් අපේ බුදුහාමුදුරන් වහන්සේ ළඟට ඇවිදින්න දවසක් මේ ඒ වගේ සිද්ධි අනුසාරයෙන් අපේ මහ ජනතාවට මේක පහසුවෙන් අල්ලගන්නේ. මේ මොකද ඒ අත්දැකීම් ක්‍රියාවලිය තමාගේ ලෝකයටත් බොහොම පහසුවෙන් ගැලපෙයි. ඒක තමයි තේරුණා. සත්‍ය සම්සන්දනය. ඉන්දියානු සමාජයේ සිදුවෙච්ච සිදුවීමක් අලලා මේක උදාහරණයක් ගැනීම වැටෙනවා. දැන් ඔය මේ භද්‍රක කියන කෙනෙක්. එයා ගාමිණී කියන වචනේ අඳුනනවා. එයා ගම්දෙට්ටුවෙක් නිසා. මේ භද්‍රක ගාමිණී ඔබ තියෙන්නේ මේ ගාමිණී සංයුත්තේ. ගාමිණී බුදුහාමුදුරන් වහන්සේගෙන් දවසක් ආපු දේ තමයි ස්වාමීනි කොහොමද මේ දුක ඇති වෙන්නේ කියලා. අන්න දැනගන්න ඕන කරන දෙයක් එයාට වුණා. එයා දැනගන්න. එතකොට බුදුහාමුදුරන් වහන්සේ මේ දුක ගැන මට කතා කරන්න පුළුවන් අතීතෙත් අල්ලගෙන අතීතෙ මෙසේ දුක් ඇති වුණා කියලා මට කියන්නත් පුළුවන්. හැබැයි එහෙම කිව්වට ඔබට තේරෙන්නේ නැහැ. ඔබට ඒක නොතේරෙන්න ඉඩ තියෙනවා. අනාගතයේ සලකගෙනත් මට දුක් ගැන දුකේ සකස් වීම දුක ගැන කතා කරන්න පුළුවන්. නමුත් ඒකත් මේ ඔබට පැහැදිලි නෑ. ඔබට නිකන් විතර්ක වැඩෙන එකක් වෙනවා. ඒ නිසා මම කැමතියි ඔබට ඔබ දැන් ඉන්න මේ අත්දැකීමත් එක්ක මේකින් ලෝකෙත් එක්ක ඔබත් එක්ක කතා කරන්න. දැන් ඔබ ඉන්නේ ඔබ ගමක ඉන්නේ. ඒ ගමේ ඔබ ගම් දෙටුවා ඔබට සමීපයි ඉන්නවනේ හිතවතුන් ඉන්නවනේ. ඒ සමීපය හිතවත් අය යම් කිසි කරදරයක් ඇති වුණොත් එහෙනම් ඔබට මොකද හිතෙන්නේ? එයාට කරදරයක් වුණොත් මගේ හිතට දුන්නක් වෙනවා. එතකොට දැන් අර තව කට්ටියක් ඉන්නවනේ මේ හඳුනන්නේ එහෙම විශේෂ ලැබියාවක් විශේෂ සම්බන්ධතාවක් නැහැ. එයාට කරදරයක් වුණොත් ඒකෙදි මට ඉස්සෙල්ලා එයි එහෙම මම ඉතින් මේගොල්ලන්ට කැමති. උත්තරේ ඡන්தோ හි මූලං දුක්ඛස කියලා දැනගන්න. ඡන්දේම මුල් වෙනවා දුකට. ඉතින් එතකොට මෙයා ඊළඟට කියනවා මේ මට මගේ අත්දැකීමෙනුත් මම ඔබ තේරුම් කරන්නම්කෝ ස්වාමීනි. මට තේරෙන්නේ නැති. දැන් මගේ පුතා එයාට කියන්නේ චිරවාසී කියන යාගේ පුතා ඉන්නේ දුර බැහැර. මේ දුර බැහැර කියන පුතා ගැන එයාට මේ උණු ගමන් හිතෙනවා. මතක් වෙනවා. මතක් වුණාම හරි වැඩේ ළමයාට කරදරයක්වත් දුක සැප දැනගන්න විදියකුත් නැහැ. වහාම පණිවිඩ කරනවා ගිහිල්ලා දුක සැප බලාගෙන ඉන්න. මං ඉතින් ස්වාමීනි ඒ ගිහිල්ලා එන සංකල්පනාවෙන් ඉන්නවා ඇවිල්ලා ඉතින් දැන් හොඳින් ඉන්නවා කියලා කියන බහනවා ඒ සැනසෙන්නේ. දැන් ඒකිනුත් තේරෙනවානේ මේ ඡන්தோයි මූලං දුක්ඛස කියන එක නෙමෙයි කියන්නේ කියලා ඔන්න දැනගන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මමත් එක කියන්නම් කියලා උන්වහන්සේත් එකක් කියනවා. දැන් ඔබගේ ඔය
චිරවාසිගේ මව ඒ කියන්නේ මේ භද්‍රක ගාමිණීගේ භාර්යාව. යන දන්නේවත් නැති එහෙම කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා දන්නේ නැති කාලයක් තිබුණා නේද කියලා. ඕ ඉන්න තිබුණා මම අහලවත් තිබුණේ නැහැ කෙනෙක් ඉන්නවා. දැන් ඒ කාලේ අහලවත් නැති කාලේ මේ යාට කරදරයක් වුණා නම් ඒ ඔබට මොකද වෙන්නේ? දෙවියන් නෑ මම දන්නේ. හරි. දැන් කරදරයක් අනේ මම කියන්නේ හරි දුක. දැන් ඉතින් හොඳටම පැහැදිලි වුණා නේ. ඒකේ තේරුම තමන්ගේ අත්දැකීමට ලක්ුණු දේ ඇරෙන්න වෙන ප්‍රශ්න අපිට නෑ. දාර්ශනික ප්‍රශ්න, විද්‍යාත්මක ප්‍රශ්න අපිට. නමුත් දැන් ලෝකයා මේ බුදුදහම ගැන වුණත් හිතනකොට මේ විද්‍යාඥයින්ගේ දාර්ශනිකයින්ගේ ඊළඟට මේ පටිච්චසමුප්පාදයේ දැකල්පු නැති නොඑක් චිත්තකයින්ගේ විග්‍රහ අරගෙන මේ බුදුදහමටත් ඇගයීමක් දෙන්න කියලා හිතාගෙන වගේ මේකට ගන්නවා. ඒක වුණා නැති වැඩක්. ඊළඟට නැති ප්‍රශ්න පටලැවිලා. දැන් මේ බුදුහාමුදුරන් වහන්සේ ලෝකේ වටේ කරක් ගන්නත් එපා. තමන්ගේ සලායතන තේරුම් ගන්න කියලා නෙමෙයි කියන්නේ. ඒකට කොච්චර සරල තැනකද දුක උපදින නේද? එතන තමයි පටිච්චසමුප්පාදය අපි දකින්නේ. පටිච්ච සමුප්පාද පටිච්ච කියලා කියනකොට ප්‍රත්‍යයන්ගෙන් සමුදය. ඔකට කියන ඉදප්පච්චේතාව කියලා උදාහරණ පාවිච්චි කරනවා. ඉදප්පච්චේතා පටිච්ච. අර භද්‍රකේ කතාවේ තව වැදගත් දෙයක් තියෙනවා. ඒ ටිකක් කියලා ඉන්නවා. දැන් භද්‍රක ඔබට පැහැදිලි නේද? ප්‍රත්‍යুৎපන්නයේ දුක ඇති වෙන හැටි. සරල මට්ටමකින් හොඳටම තේරුණා. ඔන්න දැනගන්න. එතන තියෙන හොඳ ලස්සන වචනයක්. භද්‍රක මේක අතීතෙට මෙන්න මේකමයි අතීතෙත් උනේ කියලා දැනගන්න. අනාගතේ වෙනවනම් වෙන්නේත් ඔය විදිහමයි කියලා දැනගන්න. ඒක අතීතානාගත නයන්නේහි. එතකොට එහෙනම් අපිට වැදගත් වෙන්නේ ප්‍රත්‍යুৎපන්නයි. මම දන්නේ මේ සාකච්ඡාවේ ප්‍රත්‍යুৎපන්නයේ වටිනාකමට එන්න අපි ගොඩාක් දේ කතා කළා. ඉතින් මම හිතන්නේ අලුතෙන්ම යමක් ගැන හිතන කෙනෙකුට මෙච්චර ටිකක් විස්තර ටිකක් ඕන වෙයි කියලා හිතලයි මම කිව්වේ. ඇත්තටම සමනස දැන් මම මුලින්ම ප්‍රකාශ කළ පරිදි අපි ක්‍රමානුකූලව මේ අපිට මේ ගැඹුරු දර්ශනයට අරන් යන නිසා මේ විදිහට සරලාකාරයට ඒක පහදා දීම ඉතා වැදගත් වෙනවා. දැන් ඉතින් අපි බලමු අපිට අත්දැකීම් ලැබෙන මේ මොහොත. කොහොමද අපි අත්දැකීම් ගොඩනගන්නේ කියන එක අපේ ධර්මයේ කොයි විදිහට සඳහන් වෙන්නේ කියලා බලමු. දැන් අර එක සැරේකුත් මම මතක් කළා නේද මේ හිතවිලි පහළ වුණොත් විතරයි නේද මේ කය තියෙන කියලා දැනෙන්නේ කියලා. ඒකේ තේරුම අන්න කයෙහි සමුදය මේක ඉමත්සෙන් සති කියන තැන තියෙන එක. ඇහැට රූපයක් පේනකොට ඇහැ දන්නේ රූපයක් කියන්නේ. රූපේ දන්නේ ඇහැකට පේනොයි කියනවා. ඊළඟට ඔතන තියෙන තව දෙයක් ඇසක් වුණත් ඇස වෙන්නේ කොහොමද? දැකීමේ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ. දැකීමේ කාර්යයේදී තමයි ඇසක් කියලා කියන්නේ. ඒක කල්ැසක් ඔය ඒක නිකන් මේ කායික සාධකයක් විතරයි. ඇස වෙන්නේ දර්ශන කෘත්‍යයක් එක්ක. කන සමුදේ වෙන්නේ ශ්‍රවණ කෘත්‍යයක් එක්ක. ආග්‍රහණ කෘත්‍යත් එක්කයි නාසය. ඊළඟට රස සංජානනය පිළිබඳ කෘත්‍යත් එක්කයි දිව සමුදය. ස්පර්ශයත් එක්කයි කය සමුදය. හැබැයි ඔකේ තව එකව වෙන තියෙන දේවල් තියෙනවා මේ ආසන්නම කාරණා විතරයි මේක. සංකල්පනා බිහිවීමත් එක්කයි මනසේ සමුදය. මනස වෙනමයි සංකල්පනා වෙනමයි කියනවත් අපි හිතන්න ඕනා නැහැ. දැන් ඊළඟට මේ කාරණා සාකච්ඡා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ මේක ඔය සලායතන සංයුත්තේ කියන හැම ඒ සංයුත්තේ බොහෝ සූත්‍රවල මේ කාරණා සාකච්ඡා කරනවා. එතනදී ඔය මෙන්න මෙහෙම තියෙනවා. චක්ඛුන් මේ මදුපිණ්ඩික සූත්‍රය වගේ සූත්‍රයක නේ මේ ටික මම කියන්නේ. මේ කියන්නේ ඇසත් රූපයත් එක්ක අහු වෙනවා. චක්ඛුන්ච පටිච්ච රූපේච
ඇසේ රූපේ ප්‍රත්‍ය සම්බන්ධතාවයෙන් චක්කු විඥානය උපදී. එතකොට තින්නම් සංගති පස්සෝ එතන ඒ තුනෙහි එක්තැන් වීමට පස්සේයි කියනවා. පස්සපච්චා වේදනා ස්පර්ශේ ප්‍රත්‍යයෙන් වින්දනය වෙනවා. වින්දනය තියෙනවා. ඊළඟට වේදනා පච්චා තණ්හා වින්දනය ඇති තැන තණ්හාව ඇති වෙනවා. විඳීමට නැලෙන්නේ නේද? ඇලෙන්නේ ගැටෙනකොට තණ්හා තියෙනවා. තණ්හාව පච්චා උපාදාන තණ්හාව ප්‍රත්‍ය කරගෙන උපාදානය තියෙනවා. උපාදානය සැකසෙනවා. උපාදාන පච්චා භව උපාදානයෙන් භවය භව පච්චා ජාති භව පච්චා භව ප්‍රත්‍ය ජාත්‍ය ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති කියලා මේ අපි ඉන්ද්‍රිය වලින් අත්දැකීම් ලබන මොහොතේ සකස් වෙන ක්‍රියාවලිය ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන සමස්ත දුකේ සමුදය දක්වා යන හැටි පිළිවෙල බුදුහාමුදුරන් වහන්සේ පෙන්නනවා. මම හිතනවා අර ඒක අපිට වැදගත් මේ ව්‍යවහාරික ජීවිතයේදී අපිට කොහොමද දුක ඇති වෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න. මොකද දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ සැප සොයාගෙන යන ගමනක් නෙමෙයි පංචකාම ගුණික අත්දැකීම් ලෝකේ කරන්නේ නේද? එතකොට මේ සැප හොයාගෙන යන එකට මේකට දුකයි කියලා නම් කරන්නේ මොකටද කියලානේ අනික් ඇයිද? නමුත් මේකේ දුකට හේතුවක් තියෙනවා. මොකද්ද? එකක් මේ අත්දැකීම් ලෝකය මොකද ඔක තියෙනවනේ මේ ඒකේ ආදීනවයක් තියෙනවනේ ඔය වල සමුදය වීමේ ආදීනව පැත්ත තමයි මොකද්ද? ඒවා මේ අඤ්ඤතාවය. අඤ්ඤතාවයටපත් වෙනවා. අයුරකට යනවා. අනිත් එක තමයි මේ එතකොට අපි එතනට අරගමුකෝ. මේ ආදීනවයක් තියෙනවනේ. ඒක පැත්තක් අපි හිතන දේ සිද්ධ වෙන්නේ නැහැ. අනික තමයි අනික මේක ජාති තරහ මරණ කරා ගෙනියන. දැන් බුදුහාමුදුරන් වහන්සේ බොහෝ වෙලාවල් වලට කතා කරන වැදගත්ම කාරණාවක් තියෙනවා. යම් කිසි විදියකින් බෝසතාණන් වහන්සේ නමක් මේ බුද්ධත්වයට පත් වෙන්නේ සත්වයා පැවැත්මක් ගැන රැවටි ඉඳගෙන නැවත නැවතත් ජරා මරණ දුකට මුහුණ පාන එක ගැන උන්වහන්සේ දැකලා. ජරා මරණ දුක. එතකොට මේ ජරා මරණ දුක ගැන උන්වහන්සේ බෝසතාණන් වහන්සේලාට හිතන එකත් අපි මෙතනදී මතක් කරගන්න. සියලුම බෝසතාණන් වහන්සේලා හිතන දේ තමයි කුදස්සු නාම හිමස්ස දුක්ඛස්ස නිස්සරණ පඤ්ඤායස ජරා මරණ. මේ ජරා මරණ දුකට මම කවද්ද නිස්සරණයක් පණවන්නේ? නිමාවක් පණවන්නේ. අනේකයි වහන්සේලාගේ හිත තුල තියෙන්නේ. එතකොට ජරා මරණයට නැවත නැවත මුණ පාන එක ගැන සංසාරික සත්‍යයක් හැටියට ඒක සතුටුදායක නෙමෙයි කියලා බොහෝ දෙනෙකුට එකපාරට හිතෙන්නේ නැහැ. උපදින්නයි ආයෙත් කල්පනාව. එහෙම එකක් තියෙනවා. මොකද භව තෘෂ්ණාවක් තියෙනවා. පැවැත්ම පිළිබඳ තෘෂ්ණාවක්. එතකොට භව නිරෝධයට බණ කිව්වට එහි සිට පහදින්නේ නැහැ හැම කෙනාටම. ඔය ප්‍රශ්නෙකුත් තියෙනවා. සක්කාය නිරෝධයට භව නිරෝධයට බණ කියනකොට ධර්ම දේශනා කරනකොට හැම කෙනාගේම සිට පහදින්නේ නැහැ. හැබැයි එයාට අවස්ථාව ටික ටික අවබෝධය සකස් වෙනකොට ඒ වෙනස පරිවර්තනය වෙනවා. එහෙම සිද්ධ වෙන්නේ මේ පවතිනා බවක් නොදැක්ක මේක මේ తాවකාලික මවා ගැනීමක් නේද කියන එක තේරුම් ගන්න. දැන් අපි අර සූත්‍රයකින් ගත්තනේ මේ බුදුහාඳුර අර ජරා මරණ දුක දක්වාම යන විදිහට අර ඇසට පෙනිච්ච රූපය. ඔය ක්‍රමයටමනේ කනට ඇහෙන රූපය ගැන, ශබ්ද රූපය ගැන, නාසයට දැනෙන ගන්ධ රූපය ගැන, දිවට ලැබෙන රස රූපය ගැන, කයට ලැබෙන පොට්ටබ්බ රූපය ගැන, මනසට දැනෙන රසාම රූපය. දැන් අපි මෙතන බලන්න ඕන මේ මොහොතක් පාසා අපි ඇයින් කනින් නැහැයින් දිවෙන් කයින් මනසින් භෝගය අත්දකින්නවා කියලා අප තුල නැවෙන්නේ ලෝකේ මොනවා තිබුණත් අපේ කෙලෙස් තුලින් මැවුණු මට්ටමක් විතරයි. අපි ඇලෙන්නේ, ගැටෙන්නේ, රැවටෙන්නේ ඒ කෙලෙස් තුලින් මැවෙන තත්ත්වයකට. මේ මවා ගැනීම නාම ධර්ම
වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. රූප ධර්මය විඥානයේ විසින් මවනවා. දැන් බුදුහාමුදුරන් වහන්සේ දුන්න වචනයක් මේ විඥාන ක්‍රියාකාරීත්වයට. උගදෙනෙක් හිතාගෙන එක විඥානයක් අපිට දිගට තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න අය තමයි ලෝකයේද ඉන්නේ. නමුත් එක විඥානයක් නෙමෙයි ඒ මොහොතට ඇහැට පේනකොට කනට ඇහෙනකොට දිවට කයට මනසට දැනෙනකොට ඒ මොහොතට පරිවර්තන වේගයකින් යුක්ත වූ විඥාන ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ චක්කු විඥාන, සෝත විඥාන වශයෙන් මාරුනවා. දැන් ඔතනදී අර උන්නාභ කියන බ්‍රාහ්මණයා බුදුහාමුදුරන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මේ ගෞතමීනි කියලා තිබුණේ මේ උන්වහන්සේ කියලාත් කතා කරන්නේ ගෞරවයක් තිබුණ නැහැ. මෙතන මේ ඇහැ තියෙනවා. ඇහැ අත්දකින්නේ මොකද්ද කියලා කන දන්නේ නැහැ නේද? ඒ ගෝචර විශ්ේ ඒවා වෙන වෙනම තමයි භුක්ති වෙන්නේ. දැන් ඒ වුණාට දැන් අපි දැන් ඇහැට විතරක් බලන්නත් බෑ වගේ යාට තේරිලා වගේ මේ ප්‍රශ්නේ අහනවා. එතකොට බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා මනෝව තේසං ගෝචර විශ්යන් පච්චම කොට. මනස තමයි ඇහැට පේනවා කනට ඇහෙනවා කියන ගෝචර විශ්ේ භුක්ති විඳින්නේ. එතකොට මේ එක්තරා විදිහක අපේ අත්දැකීම් ලෝකය සංස්කරණය කරන්නේ මනස. ඒකේ අපි එඩිටර් කියලා කිව්වට කමක් නැහැ. නේද? සංස්කරණය කරන එක කියන. ඒ එඩිටර් මොකද කරන්නේ? තම එයා තුළ ක්‍රියාත්මක වන කෙලෙස් වල ස්වභාවයට අනුකූලව ලෝකයේ අත්දැකීම්. ඒ කියන්නේ සමනස බාහිරින් සකස් කරලා දෙන රූපය විඳීමකට භාජනය කරනවා. දැන් ඕක අපි මදුපිණ්ඩික සූත්‍රය වගේ එකක් පාවිච්චි කරගත්තාම ඒතන සාකච්ඡා කරන්න ලේසි. චක්ඛුංච පටිච්ච රූපේ චුප්පටි චක්ඛු විඥාන. දැන් මෙන්න මෙතන ගත්තාම අපිට අපේ තුල මේ ලෝක සමුදය සිද්ධ වෙන්නේ අසත් රූපයක් ඇහින් ගන්න නිමිති පිළිබඳව කියනකොට අසත් රූපයක් චක්කු විඥානයක් කියන මේ තුනේ සමුදයයි මෙතන කතා. මේකට සමුදය කියලා කිව්වේ චක්කොංච පටිච්ච රූපේ චුප්පජිත චක්කු විඥානං කියලා කිව්වේ මේ තුන තැනක නෑ හැබැයි. මොකද දැන් බාහිර ලෝකයේ මොනවා තිබුණත් අපි දකින්නේ අපේ කෙලෙස් තුලින් අපේ වර්ණ සංජානන මට්ටම තුලින් අපට අහු වෙන දෙයක්. භාවයක්. එතකොට ඒක අපි හඳුනගන්නේ අපි අල්ලගන්නේ වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය, මනසිකාරය. දැන් ඔතන ඒ ටිකක් කතා කරලා ඉන්නකොට අපිට මේ ලෝකයේ මුණ ගැහුනේ මනසිකාරයට ලක්වීමක් හැටියට. මනසිකාර සම්භව සබ්බේදම්. සීල ධර්මයන් මනසිකාර සම්භවෙන් ධම්මා කියලා කියේ මොනවද? අපේ අත්දකින්න මොනවා හරි දේවල් කියලා මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් අපට දෙයක් වන දේ තමයි ධම්මා. ඒ ධම්මා අපි අත්දකින්නේ මානසිකාරයට ලක් වීමෙන්. ඊළඟට පස්ස සමුදය සබ්බේ ධම්ම. මේක සමුදය උනේ ස්පර්ශයෙන්. ඒ කියන්නේ අසයි රූපයයි චක්කු විඥානයයි හරි සෝතයයි සද්දයයි සෝත විඥානයයි හරි නාසයයි ගන්ධයයි ගාන විඥානයයි හැරි ඔය විදිහේ පස්සයක් ගොඩ නැගුණොත් විතරයි. පස්ස සමුදය සබ්බේ ධම්මා කියලා කියන්නේ. එතකොට මේ පස්සේ වීම උඩ තමයි අපිට ලෝක සමුදය ගොඩ නැගෙන්නේ. පස්සේ වුණා නම් වේදනාවට යනවා, සංහාවට යනවා, උපාදානයට යනවා, භව ජාති ජරා මරණ වලට යනවා. මෙතන තියෙන අවදානම ඔතනයි. ඒ නිසා මේ පස්සය තේරුම් ගැනීම අපිට හරියම වැදගත්. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස වශයෙන් පස්ස තුනක් එකතු වෙනවා. දැන් මේ පස්සේ වුණේ මොකද ලෝකේනේ? අපි දැන් ඇහින් ගත්තාම දැන් අපි හිතාගෙන ඉන්නවා තියෙන දෙයක් තියෙන ඇහැකින් බැලුවයි. ඊළඟට නමුත් ඇත්ත වශයෙන්ම මෙතන දකින්න ඕන අර ඉමස්සින් සති ඉදන් හෝති කියන ධර්මතාව. අර දීවජානුකෝලියට සීපත් කරපු උදය දකින්නවනම්
දකින්න ඕනේ. මෙන්න චක්කු විඥානයේ සමුදය වුණා කියලා කියන්නේ ඇසත් සමුදය වුණා, රූපයත් සමුදය වුණා කියන එකෙන් දැකීම. අන්න එතන තමයි අපි එතකොට ඔය මොකද චක්කු විඥාණයට තනියම සමුදය වෙන්න බෑ. එතකොට ඇසට තනියම සමුදය වෙන්න බෑ. රූපයට තනියම සමුදය වෙන්න බෑ. මේ තින්නම් සංගත මේ තුනේ ස්පර්ශයටම තමයි ස්පර්ශ. එතකොට මේ එක්වීමටම තමයි සමුදය සිද්ධ වෙන්නේ. ඉතින් ඕක මේ බාහිර දෙන දෙයක් නෙවෙයි. අපේ අත්දැකීම් ලෝකේ අපිට දැනෙනවා. දැන් එසේ අත්දකින්න දේවල් වලට නේද අපි ඇලෙන්නේ, ගැටෙන්නේ, රැවටෙන්නේ? පැහැදිලිව. එහෙනම් එතකොට ලෝභ දෝෂ මෝහ කුමක් පිළිබඳවද? අපේම මානසික නිර්මාණය පිළිබඳව. දැන් අපි හිතාගෙන ඉන්නවා බාහිර තියෙන දේට ආස කරනවා. බාහිර තියෙන දේත් එක්කම ගැටෙනවා කියලා. මේ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මනසේම සකස් කරගන්නා තත්වයක් එක්කයි තමයි මේක ඇටෙන්නේ. එහෙම එසේ නොදර්කින නිසා ඒ බාහිරව සකස් වෙන දේත් එක්ක ඇලීම් ගැටීම් රැවටීම් තුනක් තියෙනවා. ඇලෙන්නෙත් රැවටීමත් එක්ක. ගැටෙන්නෙත් රැවටීමත් එක්ක. ඇලුනේ නැතත් ගැටුනේ නැතත් රැවටීම ඉතුරුයි. ස්වාමීන් වහන්සේ ඒකටද මෝහය කියන්නේ? නොතෙන්. ඒ කියන්නේ ඔතන පාවිච්චි වෙච්ච අපි මෙතෙක් පාවිච්චි කරපු වචනයක් තියෙනවා මෙතන බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා. මෙන්න මෙහෙම තියෙනවා. මොකද අයෝනිසෝ මනසිකාරයෙන් සුභ සංඥා මෙනෙහි කරන්න ගියන් පස්සේ රාගානුසයට වැටෙනවා කියලා කියනොත් තමයි. ඒව හොඳයි කියලා හිතනවා. ඊළඟට අයෝනිසෝ මනසිකාරයෙන් කියව අනවබෝධය අර මොහය අයෝනිසෝ මනසිකාරයෙන් පටිඝ නිමිති කියන්නේ Taman නුරුස්සන දේවල් පිළිබඳව මෙනෙහි කරන්න ගියාම මොකද සිද්ධ වෙන්නේ? ගැටෙන. ඔව් පටිඝානුසය අනුසය. පටිඝානුසය අනුසය. ළඟට අනිත් පිළිදෙ මොකද? හරි වටිනා තැනක් ඔය සූත්‍ර සල්ල සූත්‍රෙ මේකේ තියෙනවා. දැන් අපි කිව්වේ කතා කරලා රැළෙන්නේ නැතත් ගැටෙන්නේ නැතත් කියලා. බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරන වේදනාවේ සමුදය දන්නෙත් නැහැ. වේදනාවේ නිරෝධය දන්නෙත් නැහැ. ආස්වාදය දන්නෙත් නැහැ. ආදීනව දන්නෙත් නැහැ. නිස්සරණය දන්නෙත් නැති කෙනා මේ ලෝකයට රැවටෙනකොට ඒකට කියනවා අවිජ්ජානුසය. ඒ කියන්නේ දැන් ඇලීමක් ගැටීමක් නැහැ. නමුත් මේවා අපි දැන් දීලා තියෙන නම්ගම් තියෙනවනේ, දීලා තියෙන වටිනාකම්, ඒ වටිනාකම් පිළිගන්න ඒක මගේ අත්දැකීම, මම අත්දකින්න හැටියට තමයි. ඒවා අත්දකින්න දේ හැටියටත් ගත්තත් ඇලුනේ නැත්නම් ගැටෙන්නේ මොහේ තුලයි එසේ ගන්නෙ තමයි. ඉතින් ඔන්න ඔය ධර්මතාවය. එතකොට බුදුහාමුදුරන් වහන්සේ මෙතන සඳහන් මේ මොහේ තමයි ලෝභ ද්වේෂ දෙකටත් වඩා ප්‍රබල අකුසලයේ. මොකද ලෝභය ආවෙත් මොහේ නිසා, ද්වේෂය ආවෙත් මොහේ නිසා. දැන් අපි සාමාන්‍ය හිතින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවනම් හොඳයිනේ කියලා හිතන්නේ මදිනේ. ඊට වඩා ගැඹුරට යන්න තියෙනවා. බුදුහාමුදුරන් වහන්සේ වදාලා මේ මොහේ කියන එක මහාසාවත් ඒක. අක්ෂරය වශයෙන් බලගත්තී. ඊළඟට ඒක දන්ද විරාගය කියලා. අයින් කරන්න හරි අමාරුයි. මම හිතන්නේ ගරු ස්වාමීන් වහන්සේ අපේ නොදැනීම අපිට පැයකමාරක පමණ කාලයක් ගත වුණා. අපිට අවශ්‍යම කරන කරුණකට ඔබ වහන්සේ අපිව රැගෙන ආවා. එහෙනම් මේ මෝහය කියන කරුණ. මෝහය තුලයි සත්‍යය සසරේ සැරිසරන්නේ. මෝහය තුලයි රාගසිතුවිලි හටගන්නේ. මෝහය තුලයි ද්වේෂසිතුවිලි හටගන්නේ. මේ සියල්ලටම ප්‍රත්‍යවන්නේ අවිද්‍යාංශය කියලා ඔබ වහන්සේ දැන් කිව්වා. එහෙනම් මම හිතන්නේ ඔබ වහන්සේ විසින්ම සකස් කරනලා දෙන ලද පොතක සටහන් වෙලා තිබුණ එක පොතක ඒ පොතේ නම තමයි මොහඳුර විනිවිද කියලා. මට මුලින්ම මේ සඳහන් කිරීමට බැරි වුණා අපගේ වැඩසටහනේ නමත් මොහඳුර විනිවිද. එහෙනම් මේ අද දවසේ අපේ ස්වාමීන් වහන්සේ අපිව රැගෙන ආව යම් කිසි තැනකට මෝහය තුලයි සත්‍යය මේ සසර ගමන යන්නේ කියලා. එහෙනම් මේ මෝහය සොයා ගැනීමේ ගමනට තමයි අපි අද සිට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා ගරු ස්වාමීන් වහන්සේ මම හිතනවා. එම නිසා
මේ මෝහය තුල සත්‍යසරණ සත්‍යයට මෝහයෙන් මිදීමට මෝහය නැමැති අඳුරු පටලය විනිවිද දැකීමට මෝහන්දුර විනිවිද කියන වැඩසටහන තුළින් අපි නැවතත් අපේ ප්‍රේක්ෂක ජනතාව මුණ ගැහිීමේ බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අපි ගරු ස්වාමින් වහන්සේට අනේක පෝරක් සූචිවන්ත වෙනවා වහන්සේගේ ධර්ම නිවන් මාගේ වහන්සේ ප්‍රත්‍යක්ෂව යෙදිලා ඉන්න ඔබ වහන්සේව අපි මේ මං හිතන් කරදරයක් කරාදෝ කියලා යම් ගදලාක මට හිතෙනවා. අපි කැඳවාගෙනවුත් මෙවැනි ධර්මදේශනා මේ උතුම් ධර්මදේශනා මේ වැඩසටහනකට ඔබ වහන්සේගේ සහභාගීත්වය නැවත වාරක් සූචිවන්ත වෙමින් මේ මොහන්දුර විනිවිද කියන වැඩසටහන තුළින් නැවත වතාවක් ඔබලා හමුවීමේ ඒකායන අභිප්‍රායෙන් ගරු ස්වාමීන් වහන්සේට නැවත වතාවක් පුණ්‍යවන්දනා කරමින් අපි සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් නැවත හමුවීම යන චේතනාවෙන් මේ වැඩසටහන සම්පූර්ණ කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.